අයිබෝන් තිරුවසරණ හැමෝටම අද අපේ මාතෘකාව වෙළඳපොළ ආර්ථික පද්ධතිය. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක සිදුවට ක්‍රියාවල. අපි දන්නවා වෙළඳපොළ ආර්ථික පද්ධතිය කියලා කියන්නේ වෙළඳ ආර්ථික පද්ධතියේ තිබෙන සම්පත් වල අයිතිය පෞද්ගලිකාංශ සතු වන ඒ වගේම ව්‍යවසායකත්ව කටයුතු පෞද්ගලිකාංශ මගින් සිදුවන ආර්ථික පද්ධතියක් තමයි අපි හඳුන්වන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියලා. ඒ වගේම අපි දන්නවා මේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක ප්‍රධාන වශයෙන් ආර්ථික කාරක දෙකක් පමණ ක්‍රියාත්මක වෙන්නේ. එක තමයි කුටුම්බාංශය, අනිත් එක ව්‍යාපාරික අංශය. ඒතකොට මේ කුටුම්බාංශය හා ව්‍යාපාරික අංශය බාහිර බලපෑමකින් තොරව තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්න ක්‍රමය තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේදී ප්‍රධාන වශයෙන් වෙළඳපොළ ආර්ථික පද්ධතිය ක්‍රියාත්මක කරන බලවේග දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ඉල්ලුම් බලවේගය, අනිත් එක සැපයුම් බලවේගය. ඒකට අද අපේ මාතෘකාව වෙන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතියේ ක්‍රියාත්මක වන ඉල්ලුම් බලවේගය හා සැපයුම් බලවේගය. උසස් පෙළ නව විෂය නිර්දේශය යටතේ වෙළඳපොළ ආර්ථික පද්ධතිය කියන එවනත වෙළඳපොළ ආර්ථිකය කියන ඒකකය සඳහා ලොකු බර තැබීමක් කරලා තියෙනවා. ඒ වගේම විභාගයේදී වැඩි ලකුණු සංඛ්‍යාවක් ලැබෙනවා මෙන්න මේ වෙළඳපොළ ආර්ථිකය කියන ඒකකය සඳහා. එතකොට අපි දන්නවා වෙළඳපොළ ආර්ථිකයක නැත්නම් වෙළඳපොළ ආර්ථික පද්ධතියක් තුළ ක්‍රියාත්මක වෙන්නේ ආර්ථික කාරක දෙකයි. එකක් තමයි කුටුම්බාංශය, අනිත් එක ව්‍යාපාරික අංශය. එතකොට අපි මේ ආර්ථික කාරක දෙක නියෝජනය කරන බලවේග ගත්තොත් එහෙම එක පැත්තකින් ඉල්ලුම් බලවේගය ක්‍රියාත්මක වෙනවා, අනිත් පැත්තෙන් සැපයුම් බලවේගය ක්‍රියාත්මක වෙනවා. අපි හඳුනා ගන්න ඕනේ ප්‍රධාන වශයෙන් වෙළඳපොළ ආර්ථික පද්ධතියට යන්න කලින් මේ වෙළඳපොළක් කියන්නේ මොකක්ද කියන එක. සාමාන්‍යයෙන් අපි ගත්තොත් සාමාන්‍ය ව්‍යවහාරදී ගත්තොත් එහෙම වෙළඳපොළක් කියලා කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට හෝ විකිණීමට ඇති ස්ථානයක් අපිට සරලව හඳුන්වන්න පුළුවන් වෙළඳපොළක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඕනෑම ආර්ථිකයකට මේ වෙළඳපොළක් කියන එක අනිවාර්යයෙන්ම ඉතාමත්ම වැදගත්. මොකද වෙළඳපොළ කියන එක නැතිව ගියොත් එහෙම නැත්නම් වෙළඳපොළක් යම්කිසි ආර්ථිකයක සක්‍රීය වශයෙන් ක්‍රියාත්මක වුණොත් එහෙම එම ආර්ථිකයේ විවිධාකාර ගැටලු පැන නගිනවා. අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම වෙළඳපොළක් සක්‍රීය වශයෙන් ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී නිෂ්පාදනය අලෙවි කරගන්න බෑ. ඒ වගේම පාරිභෝජනයේ ඇන හිටිනවා, නිෂ්පාදනය ඇන හිටිනවා, අපේ තිබුණ ආදායම් ප්‍රවේශය ඇන හිටිනවා. මේ වගේ ආර්ථිකය තුළ විශාල ආකාරයේ ප්‍රශ්න රාශියක් ඇති වෙනවා වෙළඳපොළක් සක්‍රීය ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම නිසා. ඒ නිසා අපි වෙළඳපොළ ආර්ථික පද්ධතියට යන්න කලින් අපි වෙළඳපොළක් කියන එක මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. එතකොට අපි ගත්තොත් එහෙම සාමාන්‍ය වචනාර්ථයෙන් ගත්තොත් එහෙම වෙළඳපොළක් කියලා කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හෝ අලෙවි කිරීමේ ස්ථානයක් අපිට හඳුන්වන්න පුළුවන් වෙළඳපොළක් කියලා. ඒ වුණාට අපි ආර්ථික විද්‍යාවේ වෙළඳපොළ කියන එක මීට වඩා පුළුල් අර්ථයකින් අපි අර්ථකථනය කරනවා. එතකොට වෙළඳපොළක් කියලා කියන්නේ භාණ්ඩ හා සේවා හා නිෂ්පාදන සාධක. එක්ක භාණ්ඩ හා සේවා එහෙම නැත්නම් නිෂ්පාදන සාධක. මිලදී ගැනීමට හා විකිණීමේ අරමුණ. භාණ්ඩ හා සේවා එහෙම නැත්නම් නිෂ්පාදන සාධක මිලදී ගැනීමට හෝ විකිණීමේ අරමුණ. මේ ඒවායේ මිල හා ප්‍රමාණය තහවුරු කර ගැනීම සඳහා ඉල්ලුම්කරුවන් හා සැපයුම්කරුවන් අතර අදහස් වමාරු වන ඕනෑම ව්‍යුහයක්, එහෙම නැත්නම් අපි කියන ඕනෑම ආයතනික ව්‍යුහයක් අපිට හඳුන්වන්න පුළුවන් වෙළඳපොළක් කියලා. එතකොට අපි ආර්ථික විද්‍යාවේ මෙන්න මේ වෙළඳපොළ ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපි අධ්‍යයනය කරනවා. ඒකෙන් පළවෙනි එක තමයි සාධක වෙළඳපොළ. දෙවෙනි එක තමයි භාණ්ඩ වෙළඳපොළ. සාධක වෙළඳපොළ අපි ගත්තොත් එහෙම සාධක වෙළඳපොළ කියලා කියන්නේ
සාධක අපිට ඕනි වෙන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න. එතකොට මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය සාධක සපයන්නේ කුටුම්බංශය වෙති. ඒ වගේම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ ව්‍යාපාර අංශය. එතකොට ව්‍යාපාර අංශයට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න නිෂ්පාදන සාධක අවශ්‍ය වෙනවා. එතකොට මේ කුටුම්බ අංශයෙන් සාධක වෙළඳපොළ හරහා තමයි ව්‍යාපාරික අංශය සාධක ලබා ගන්න. එතකොට සාධක වෙළඳපොළේදී ප්‍රධාන වශයෙන් හුවමාරු වෙන්නේ නිෂ්පාදන සාධක. එතකොට සාධක වෙළඳපොළ නිර්වචනය කරන්න පුළුවන් නිෂ්පාදනයට අවශ්‍ය නිෂ්පාදන සාධක එක්කෝ විකිණීමට එහෙම නැත්නම් අලෙවි කිරීම. අලෙවි වන වෙළඳපොළ අපිට හඳුන්වන්න පුළුවන් සාධක වෙළඳපොළ කියලා. එතකොට සාධක වෙළඳපොළේ මේ නිෂ්පාදන සාධක ඉල්ලුම් කරන්නේ ව්‍යාපාරික අංශය. එහෙම නැත්නම් නිෂ්පාදන අංශය. ඒ වගේම සාධක සේවා සපයන්නේ කුටුම්බ අංශය. එතකොට කුටුම්බ අංශය විසින් තමා සතු නිෂ්පාදන සාධක වෙළඳපොළ හරහා ව්‍යාපාර අංශයට සපයනවා. සපයලා ඔවුන් සාධක ආදායම් ලබනවා. ගත්තොත් උදාහරණයක් විදියට කුටුම්බ අංශය නිෂ්පාදනය සඳහා අවශ්‍ය භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වැනි නිෂ්පාදන සාධක වෙළඳපොළ හරහා ව්‍යාපාරික අංශයට ලබා දීලා ඒ සඳහා වුම් ප්‍රතිලාභ විදියට බදු කුලි, වැටුප්, පොලි යන සාධක ආදායම් ලබනවා. ඒ වගේම ව්‍යාපාරික අංශය තමාට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නිෂ්පාදන සාධක වෙළඳපොළේ තීරණය වෙලා තියෙන මිලට ලබා ගන්නවා. ඒ සඳහා ඔවුන් කුටුම්බ අංශය සඳහා ගෙවීම් කරනවා. එතකොට සාධක වෙළඳපොළේ ගැනුම් කරුවන් වන්නේ ව්‍යාපාරික අංශය, සැපයුම් කරුවන් වන්නේ කුටුම්බ අංශය. අපිට පස්සේ ගත්තොත් එහෙම භාණ්ඩ වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා ගත්තොත් එහෙම භාණ්ඩ වෙළඳපොළේදී සිදුවෙන්නේ මේ ව්‍යාපාරික අංශය සාධක වෙළඳපොළෙන් සාධක සේවා මිලදී අරන් ඔවුන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. එම නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා හුවමාරු වන වෙළඳපොළ අපට හඳුන්වන්න පුළුවන් භාණ්ඩ වෙළඳපොළ කියලා. එහෙම නැත්නම් නිෂ්පාදන සාධක උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණන වෙළඳපොළ අපට හඳුන්වන්න පුළුවන් භාණ්ඩ වෙළඳපොළ කියලා. එතකොට භාණ්ඩ වෙළඳපොළ තුළදී විවිධ වර්ගයේ භාණ්ඩ හුවමාරු වෙනවා. එකක් තමයි පාරිභෝගික භාණ්ඩ හුවමාරු වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා පාරිභෝජන භාණ්ඩ හුවමාරු වෙනවා. ඒ වගේම අන්තර් භාණ්ඩ හුවමාරු වෙනවා. ඒ වගේම තමයි ප්‍රාග්ධන භාණ්ඩත් හුවමාරු වෙනවා භාණ්ඩ වෙළඳපොළේදී. එතකොට පාරිභෝගික භාණ්ඩ ඉල්ලුම් කරන්නේ කුටුම්බ අංශය. එතකොට කුටුම්බ අංශය සාධක වෙළඳපොළ හරහා සාධක සේවා සපයලා ආදායම් ලබා. එතකොට එම ආදායම් භාවිතා කරලා භාණ්ඩ වෙළඳපොළ හරහා ඔවුන් පාරිභෝජනය සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගන්නවා. ඒ වගේම ව්‍යාපාරික අංශයත් භාණ්ඩ වෙළඳපොළේදී භාණ්ඩ ඉල්ලුම් කරනවා. දැන් අපි සාධක වෙළඳපොළයි භාණ්ඩ වෙළඳපොළේ අතර තියෙන ප්‍රධානම වෙනස්කමක් තමයි සාධක වෙළඳපොළේදී සැපයුම් කරුවන් වන්නේ කුටුම්බ අංශය, ගැනුම් කරුවන් වන්නේ ව්‍යාපාර අංශය, එහෙම නැත්නම් නිෂ්පාදන අංශය. හැබැයි භාණ්ඩ වෙළඳපොළේදී සැපයුම් කරු වෙන්නේ ව්‍යාපාර අංශය, එහෙම නැත්නම් නිෂ්පාදන අංශය. ඉල්ලුම් කරුවන් වන්නේ කුටුම්බ අංශය හා ව්‍යාපාර අංශය. කුටුම්බ අංශය තමන්ගේ පාරිභෝජන කටයුතු සඳහා පාරිභෝගික භාණ්ඩ ඉල්ලුම් කරනවා. ඒ වගේම භාණ්ඩ වෙළඳපොළ හරහා ව්‍යාපාර ආයතන තමාට අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ, එහෙම නැත්නම් අන්තර් භාණ්ඩ ඉල්ලුම් කරනවා. එතකොට භාණ්ඩ වෙළඳපොළේ භාණ්ඩ මිලදී ගන්න
කාරක දෙකක් තියෙනවා. එකක් තමයි කුටුම්බාංශය, අනිත් එක තමයි ව්‍යාපාරික ආයතන. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම භාණ්ඩ වෙළඳපොළ විවිධාකාරයි. ඒ කියන්නේ භාණ්ඩ වෙළඳපොලේ ඉන්න භාණ්ඩ හා සේවා සපයන ව්‍යාපාර ආයතනවල සංඛ්‍යාව, ඊට පස්සේ ඉල්ලුම් කරන කුටුම්බ සංඛ්‍යාව මත අපිට භාණ්ඩ වෙළඳපොළ විවිධාකාර බෙදීමට ලක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේකේ තියෙන භූමි ප්‍රමාණය මත භාණ්ඩ වෙළඳපොලේ සීමාවට ලක් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ප්‍රාදේශීය වෙළඳපොළවල තියෙනවා සතිපොළ, ඉරිදපොළ, ඒ වගේම ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වන වෙළඳපොළවල් තියෙනවා. ඒ වගේම තමයි ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන වෙළඳපොළවල් තිබෙනවා. හරි. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සහල් වෙළඳපොළ, මාළු වෙළඳපොළ මේව ගත්තොත් එහෙම ජාතික වශයෙන් ක්‍රියාත්මක වන වෙළඳපොළ. ඒ වගේම තමයි ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන වෙළඳපොළවල් තිබෙනවා. හරි. ගත්තොත් එහෙම ඛනිජ තෙල් වෙළඳපොළ, විදේශ විනිමය වෙළඳපොළ මේවා ගත්තොත් එහෙම මෙන්න මේ භූමි ප්‍රමාණය පදනම් කරගෙන වෙළඳපොළවල් ආපහු කොටස් තුනකට බෙදලා තියෙනවා. එකක් තමයි ප්‍රාදේශීය, අනිත් එක ජාතික, අනිත් එක ගෝලීය වශයෙන්. ඒ වගේම මේ වෙළඳපොළ තුල ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන වශයෙන් කුටුම්බාංශය හා ව්‍යාපාරික අංශය. එතකොට මේ කුටුම්බාංශය හා ව්‍යාපාරික අංශය වෙළඳපොලේ ක්‍රියාත්මක වෙනකොට වෙළඳපොලේ තරඟකාරීත්වයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් අපිට ප්‍රධාන සාධක 4ක් හඳුනා ගන්න පුළුවන් වෙළඳපොලක. භාණ්ඩ වෙළඳපොලේ හා සාධක වෙළඳපොලේ. මේ කියන සෑම වෙළඳපොලකම තරඟකාරීත්වයක් ඇති වෙන්න බලපාන අපිට ප්‍රධාන සාධක 4ක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි වෙළඳපොලේ සිටින ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව මත වෙළඳපොලේ තරඟකාරීත්වය නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි මිලදී ගන්නා ප්‍රමාණය මත. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සීමිත ප්‍රමාණයක් මිලදී ගන්න විශාල ගැනුම්කරුවන් ප්‍රමාණයක් සිටින වෙලාවකදී වෙළඳපොලේ තරඟකාරීත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සාධක වෙළඳපොලේ නම් අලෙවි වන නැත්නම් හුවමාරු වෙන සාධකවල ස්වභාවය මත තරගයක් ඇති වෙනවා. භාණ්ඩ වෙළඳපොලේ ගත්තොත් එහෙම අලෙවි වෙන භාණ්ඩවල ස්වභාවය මත. දැන් අපි සාධක වෙළඳපොලේ ගත්තොත් එහෙම සමජාතීය සාධක නම් හරි සමජාතීය සාධක නම් හුවමාරු වෙන්නේ අන්න එතකොට සාධක වෙළඳපොලේදී තරගකාරීත්වයක් ඇති වෙනවා. එතකොට භාණ්ඩ වෙළඳපොලේදී හුවමාරු වෙන්නේ සමජාතීය භාණ්ඩ නම් හුවමාරු වෙන්නේ අන්න එතනදී තරගකාරීත්වයක් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ වෙළඳපොළට පිවිසීම සඳහා හා පිටවීම සඳහා තියෙන කොන්දේසි මත වෙළඳපොලේ තරඟකාරීත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ ආකාරයට අපිට හඳුනා ගන්න පුළුවන් වෙළඳපොළක් තුළ තරඟකාරීත්වයක් පවතින වෙළඳපොළවල් සහ තරඟකාරීත්වයක් නොපවතින වෙළඳපොළවල් අපිට හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම තරඟකාරීත්වයක් පවතින වෙළඳපොළවලට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් පූර්ණ තරඟයක් තියෙන වෙළඳපොළ, ඒකාධිකාරී තරඟයක් තියෙන වෙළඳපොළ. අපිට ඉස්සරහට තියෙන මේ වෙළඳපොළවල ගැන කතා කරන්න අපිට තියෙනවා. ඒ වගේම තමයි තරඟකාරීත්වය නොපවතින වෙළඳපොළවලුත් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඒකාධිකාරී වෙළඳපොළ. මේදී අපි මතක තියාගන්න ඕනේ ප්‍රධාන කාරණයක් තියෙනවා. අපි මෙම ඒකකයේදී කතා කරන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයට අවධාරණය කරන්නේ තරඟකාරීත්වයක් පවතින වෙළඳපොළක මෙන්න මේ ඉල්ලුම් හා සැපයුම් බලවේග ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්නේ. එතකොට මෙතනින් ඉස්සරහට අපි හැම වෙලාවකම කතා කරන්නේ තරඟකාරීත්වය පවතින වෙළඳපොළක ඉල්ලුම් හා සැපයුම් බලවේගවල ක්‍රියාකාරීත්වය තමයි අපි කතා කරන්නේ. ඊට පෙර අපි වෙළඳපොළ ප්‍රධාන වශයෙන් දෙකක් හඳුනා ගත්තා. එකක් තමයි භාණ්ඩ වෙළඳපොළ, අනිත් එක සාධක වෙළඳපොළ.
අපි ඉදිරියට මේ පරිච්ඡේදයේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාණ්ඩ වෙළඳපොළක සිදුවන ක්‍රියාකාරීත්වය. නැත්නම් භාණ්ඩ වෙළඳපොළක ඉල්ලුම් කරුවන් සහ සැපයුම් කරුවන්ගේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් භාණ්ඩ වෙළඳපොළක සිදුවන ඉල්ලුම් සැපයුම් බලවේගවල ක්‍රියාකාරීත්වය තමයි අපි හඳුනා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදි අපි මූලිකව හඳුනා ගන්නවා, හඳුනාගෙන උත්සාහ කරනවා මේ පාරිභෝගික ඉල්ලුම කියන සංකල්පය. අපි පාරිභෝගික ඉල්ලුම කියන සංකල්පයට එන්න කලින් අපි දන්නවා අපි යවට තියෙන සමාජයේ ජීවත් වෙන මිනිස්සු. එතකොට සමාජයේ ජීවත් වෙන සියලුම පුද්ගලයෝ පොදුවේ හිගකම නැමැති මූලික ආර්ථික ප්‍රශ්න මුහුණ දෙන බව අපි හැමෝම දන්නවා. එතකොට මේ හිගකම කියන ප්‍රශ්නයෙන් නිරූපණය වන්නේ සමාජ ජීවත් වෙන පුද්ගලයින්ගේ තිබෙන අසීමිත උවමනාවන්ට සාපේක්ෂව එම උවමනාවන් සපුරා ගැනීම සඳහා පවත්නා සම්පත් සම්භාරයේ හීනතාවය. එහෙම නැත්නම් හිග බව තමයි හිගකම කියන සංකල්පයෙන් නිරූපණය වන්නේ. එතකොට අපි දන්නවා සමාජ ජීවත් වෙන මිනිසුන්ගේ උවමනාවන් අසීමිතයි. අපිට කියන්න බෑ උවමනාවන් කොච්චරක් තියෙනවද කියලා. එතකොට මෙම අසීමිත උවමනාවන් බොහෝමයක් සපුරා ගන්න මිනිස්සු ව්‍යාපාර අංශය විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වලින්. ඒ වගේම ස්වභාවික සම්පත් වලින්මුත් අවශ්‍යතා හා උවමනා සපුරා ගන්නවා. නමුත් බොහෝමයක් අවශ්‍යතා හා උවමනා සපුරා ගන්නේ භාණ්ඩ හා සේවා මගින්. එතකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න තිබෙන සම්පත් වල හිගකමක් තිබෙනවා. එම නිසා මේ අසීමිත උවමනාවන් සපුරා ගැනීම සඳහා වෙළඳ පොලේ ඇති භාණ්ඩ වෙලත් හිගකමක් තියෙනවා. මදිකමක් තියෙනවා කියලා අපිට තර්කයක් ගොඩනගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා හිගකමක් තිබෙන සමාජයක අනිවාර්යයෙන්ම සමාජ ජීවත් වෙන මිනිසුන් තමන්ගේ සීමිත සම්පත් භාවිතා කරලා තිබෙන අසීමිත උවමනාවන්ගෙන් කිනම් උවමනා සපුරා ගන්නේද කියලා තේරීමක් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් තෝරා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා. තමන්ගේ තියෙන අසීමිත උවමනාවන්ගෙන් මොන උවමනාවන්ද සපුරා ගන්නේ කියන එක. එතකොට අපි පාරිභෝගික ඉල්ලුම කියන සංකල්පයෙන් කතා කරන්නේ, එහෙම නැත්නම් ඉල්ලුමෙන් නිරූපණය කරන්නේ මෙන්න මේ මිනිසුන්ගේ තියෙන අසීමිත උවමනාවන්ගෙන් යම්කිසි නිශ්චිත අවස්ථාවකදී පාරිභෝගිකයන් විසින් සපුරා ගැනීම සඳහා, එහෙම නැත්නම් ඉෂ්ට කර ගැනීම සඳහා තෝරා ගන්නා ලද උවමනාවන් ගැන තමයි අපි ඉල්ලුම කියන සංකල්පයෙන් කතා කරන්නේ. එතකොට ඉල්ලුම කියන සංකල්පයෙන් නිරූපණය වන්නේ ඉතාමත් පටු සංකල්පයක්. එහෙම නැත්නම් අසීමිත උවමනාවන්ගෙන් ඉතාමත් සීමිත ප්‍රමාණයක් තමයි පාරිභෝගික ඉල්ලුම කියන සංකල්පයෙන් නිරූපණය වන්නේ. එතකොට පුතාලා ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනි කාරණය තමයි හිගකම හා ඉල්ලුම අතර තිබෙන සම්බන්ධතාවය. එතකොට අපි කියන්නේ හිගකම කියලා කියන්නේ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව සම්පත් සම්භාරයේ සීමා සහිත වීම. එතකොට ඉල්ලුම කියන සංකල්පයෙන් අපි නිරූපණය කරන්නේ මෙන්න මේ මිනිසුන්ට තියෙන අසීමිත උවමනාවන්ගෙන් යම්කිසි නිශ්චිත අවස්ථාවක සපුරා ගැනීම සඳහා තෝරා ගන්නා ලද උවමනා ප්‍රමාණය පමණයි නිරූපණය වන්නේ ඉල්ලුම කියන සංකල්පය තුළ. මේ දෙකේ වෙනස්කම් පැහැදිලිව මට ලබා ගන්න ඕනේ. ඒ වගේම යම්කිසි භාණ්ඩයක ඉල්ලුම අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් සරලව පාරිභෝගික ඉල්ලුම කියලා කියන්නේ යම්කිසි පාරිභෝගික භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝජනය කිරීමට ඇති කැමැත්ත අපිට කියන්න පුළුවන් ඉල්ලුම කියලා. සරලව කියන්න පුළුවන්. ඊට අපේ ආර්ථික විද්‍යාවේ පාරිභෝගික ඉල්ලුම හා සම්බන්ධ කතා කිරීමේදී භාණ්ඩයකට ඉල්ලුමක් ඇතිවීම සඳහා කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕන කියලා අපි කියනවා. ඒකෙන් පළවෙනි කාරණය තමයි භාණ්ඩයක් සඳහා උවමනාවක් පවතින්න ඕන. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනය සඳහා මිනිසුන්ගේ කැමැත්තක්, එහෙම නැත්නම් රුචියක් ඇති වෙන්න ඕන.
ඒ වගේම තමයි මෙම භාණ්ඩේ මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයාට හැකියාවක් තියෙනවා. එතකොට අපි දන්නවා මිලදී ගැනීමේ හැකියාව එහෙම නැත්නම් අපි මේකට කියනවා ක්‍රය ශක්තිය කියලා කියනවා. එතන මිලදී ගැනීමේ හැකියාව තීරණය වෙනවා ප්‍රධාන කාරණා දෙකක් මත. එකක් තමයි පාරිභෝගිකයා ලබන මූල්‍යමය ආදායම. මූල්‍යමය ආදායම කියලා කියන්නේ යම්කිසි පාරිභෝගිකයෙක් යම්කිසි අවස්ථාවකදී ලබන මුදල් වලින් ලැබෙන ආදායම. එහෙම නැත්නම් මේකට කියනවා ආර්ථික විද්‍යාවේ මුදල් ආදායම කියලා කියනවා. එතකොට අනෙක් කාරණය තමයි මූර්ත ආදායම. මූර්ත ආදායම කියලා කියන්නේ පාරිභෝගිකයාට ලැබෙන මුදල් ආදායම භාවිතා කරලා ලබා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය. අපි නිදසුනක් විදිහට ගත්තොත් එහෙම යම්කිසි පාරිභෝගිකයෙක් රුපියල් 10000ක මුදලක් ඕවතේ තිබෙනවා නම් රුපියල් 10000ක මුදල ඔහුගේ මුදල් ආදායම. එතකොට ඔහු X කියන භාණ්ඩේ මිලදී ගන්නවා. X කියන භාණ්ඩේ මිල රුපියල් 100යි නම් ඔහුට තමා සතු රුපියල් 10000 වියදම් කරලා ලබා ගන්න පුළුවන් භාණ්ඩ එකක 100. එතකොට මෙන්න මේ භාණ්ඩ එකක 100 අපි හඳුන්වන්නේ මූර්ත ආදායම කියලා. ඒ වගේම තමයි භාණ්ඩයක ඉල්ලුම ඇතිවීම සඳහා තවත් කරුණක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක තමයි මේ පාරිභෝගිකයා මිලදී ගැනීම සඳහා සැලසුම් කරලා තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා පාරිභෝගිකයන් වෙළඳපොලේ පවතින මිල ගණන් යටතේ පවතින විකල්ප මිල ගණන් යටතේ මිලදී ගැනීම සඳහා සැලසුම් කර ඇති ප්‍රමාණය. එතකොට භාණ්ඩයක ඉල්ලුමක් ඇතිවීම සඳහා ප්‍රධාන කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. එකක් තමයි භාණ්ඩයක් සඳහා උවමනාවක් පවතින්න ඕනේ. එහෙම නැත්නම් ඒ භාණ්ඩය සඳහා කැමැත්තක් තියෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි කාරණේ මිලදී ගැනීමේ හැකියාවක් තිබෙන්න ඕනේ. තුන්වෙනි කාරණේ තමයි වෙළඳපොලේ පවතින විකල්ප මිල ගණන් යටතේ මිලදී ගන්න සැලසුම් කරලා තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රුපියල් 10000ක ආදායමක් ලබන පුද්ගලයෙක් මිල රුපියල් 100 දී ඔහු භාණ්ඩයක 100ක් මිලදී ගැනීම සඳහා සැලසුම් කළා. ඒ වගේම මේ භාණ්ඩය වෙළඳපොලේ මිල රුපියල් 200ක් වන අවස්ථාවේදී ඔහු සැලසුම් කරන්න භාණ්ඩයක 50ක් මිලදී ගන්න. ඒ වගේ අනිවාර්යයෙන්ම මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයාගේ සැලැස්මක් තියෙන්න ඕනේ. එතකොට මේ කාරණා තුනම සම්පූර්ණ වුණාම අපි කියනවා සඵල ඉල්ලුමක් පවතිනවා කියලා අපි කියනවා. එතකොට සඵල ඉල්ලුමක් පැවතීම සඳහා කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. එකක් තමයි භාණ්ඩයක් සඳහා ඉල්ලුමක් පවතින්න ඕනේ, උවමනාවක් පවතින්න ඕනේ. දෙවෙනි එක මිලදී ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. තුන්වෙනි එක විකල්ප මිල ගණන් යටතේ සැලසුම් කරලා තියෙන්න ඕනේ. එතකොට ඉල්ලුම් සංකල්පයේදී අපි ප්‍රධාන කරුණු තුනක් ගැන සැලකිල්ලක් දක්වන අවධාරණය කරනවා. පළවෙනි එක තමයි අපි ඉල්ලුම කියලා කියන්නේ මිල ගණන් හා බැඳුණු ප්‍රමාණය. එහෙම නැතුව ඉල්ලුම කියලා කියන්නේ හුදෙක්ම කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් නෙවෙයි. ඉල්ලුම කියලා කියන්නේ සෑම විටම එම භාණ්ඩයේ මිල හා බැඳුණු ප්‍රමාණය. අපි කියනවා මිල රුපියල් 100ක් නම් ඉල්ලුම් කරනවා එකක 1000ක්. 100 දී 1000යි. මිල රුපියල් 50යි නම් ඉල්ලුම් කරනවා එකක 2000. 50යි දී 2000යි. ඒ වගේ මිල හා බැඳුණු ප්‍රමාණයක් තමයි අපි හැම වෙලාවෙම ඉල්ලුමෙන් අවධාරණය කරන්නේ. දෙවෙනි කාරණේ ඉල්ලුමෙන් එය සත්‍ය වෙළඳපොළ තත්ත්වයක් නොවන බව. ඒ කියන්නේ ඉල්ලුම කියලා කියන්නේ සැබෑ වශයෙන්ම මිලට ගන්න ප්‍රමාණය නෙවෙයි. පාරිභෝගිකයෙක් විසින් සැබෑ වශයෙන්ම මිලට ගන්න ප්‍රමාණය නෙවෙයි ඉල්ලුම කියලා කියන්නේ. මිලදී ගැනීමට කැමැති හා මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණය තමයි ඉල්ලුම කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි කියනවා පාරිභෝගිකයන් සැලසුම් කරලා තියෙන ප්‍රමාණය. අපි දන්නවා හැම වෙලාවෙම සැලසුම් කරලා තියෙන ප්‍රමාණය නෙවෙයි සත්‍ය වශයෙන්ම අපි මිලදී ගන්න. තුන්වෙනි කාරණය තමයි ඉල්ලුම කියලා කියන්නේ ප්‍රවාහය. අපි දන්නවා ප්‍රවාහයක් කියලා කියන්නේ අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියක්. ඒ වගේම මේක
අපිට අධ්‍යයනය කරනවා නම් අකණ්ඩව සිදුවන දෙයක් අධ්‍යයනය කරනවා නම් අපිට මේක නිශ්චිත කාලයක් තුළ තමයි අධ්‍යයනය කරන්න සිද්ධ වෙන්නේ. හරි. ඒ වගේම තමයි ඉල්ලුම කියලා කියන්නේ දවසකින් දෙකකින් මාසකින් අවුරුද්දකින් අවුරුදු 10කින් 15කින් කියලා අපිට යම්කිසි තැනකදී සීමා වෙනවා. එහෙම නැත්නම් යම්කිසි තැනකදී මේකේ උපරිමයට යනවා කියලා අපිට කියන්න බෑ. ඉල්ලුම කියලා කියන්නේ දවසින් දවස දිගින් දිගටම සිදුවන දේ. මිනිසුන්ගේ අසීමිත වුණා පවතින තාක් ඉල්ලුම පවතිනවා. එම නිසා අපි ඉල්ලුම කියන්නේ ප්‍රවාහයක් කියලා අවධාරණය කරනවා. ඒ වගේම අපි ඉල්ලුම බෙදන්න පුළුවන් අපිට තවත් ප්‍රධාන කොටස් දෙකක් යටතේ බෙදන්න පුළුවන්. එකක් තමයි පෞද්ගලික ඉල්ලුම හා වෙළඳපොළ ඉල්ලුම කියන එක. පෞද්ගලික ඉල්ලුම කියලා කියන්නේ නිශ්චිත කාලයක් තුළදී අපි දන්නවා ඉල්ලුම කියලා කියන්නේ ප්‍රවාහයක්. ඒ හින්දා අනිවාර්යෙන් අපිට කතා කරන්න වෙන්නේ නිශ්චිත කාලයක් තුළදී. ඉල්ලුම කියලා කියන එක අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියක් නිසා අපේ අධ්‍යයනීය පහසුව සඳහා අපි යම්කිසි නිශ්චිත කාලයක් වෙන් කර ගන්නවා. එතකොට පෞද්ගලික ඉල්ලුම කියලා කියන්නේ නිශ්චිත කාලයක් තුළදී වෙළඳපොලේ සිටින එක් ගැනුම් කරුවෙකු. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් එක් පාරිභෝගිකයෙකු විසින් සලකා බලන භාණ්ඩයට වෙළඳපොලේ පවතින විකල්ප මිල ගණන් යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණය. එහෙම නැත්නම් සැලසුම් කරන ප්‍රමාණයට අපි කියනවා පෞද්ගලික ඉල්ලුම කියලා කියනවා. සරලව කිව්වොත් එහෙම යම්කිසි කාලච්ඡේදයක් තුළදී වෙළඳපොලේ සිටින එක් ගැනුම් කරුවෙකු විසින් මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණයට අපි කියනවා පෞද්ගලික ඉල්ලුම කියලා කියනවා. ඒ වගේම වෙළඳපොළ ඉල්ලුම කියලා කියන්නේ අපි නිශ්චිත කාලයක් තුළදී වෙළඳපොලේ සිටින සියලුම පාරිභෝගිකයන් එහෙම නැත්නම් සියලුම ගැනුම්කරුවන් විසින් වෙළඳපොලේ පවත්නා විවිධ විකල්ප මිල ගණන් යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණයට අපි කියනවා වෙළඳපොළ ඉල්ලුම කියලා කියනවා. එතකොට වෙළඳපොළ ඉල්ලුම සමන්විත වෙන්නේ වෙළඳපොළ ඉල්ලුම හැදිලා තියෙන්නේ මේ වෙළඳපොලේ සිටින එක් පාරිභෝගිකයන්ගේ එහෙම නැත්නම් ගැනුම්කරුවන්ගේ ඉල්ලුම. එහෙම නැත්නම් පෞද්ගලික ඉල්ලුමේ ඉල්ලුම් වල එකතුවෙන් තමයි වෙළඳපොළ ඉල්ලුම හැදිලා තියෙන්නේ. ඊළඟට අපි බලමු යම්කිසි භාණ්ඩයක ඉල්ලුම තීරණය කරන සාධක මොනවාද කියලා. එතකොට අපි මේදීත් අපි ප්‍රධාන වශයෙන්ම ඉල්ලුම් තීරණය කරන සාධක ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපි අධ්‍යයනය කරනවා. එකක් තමයි පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක, දෙවෙනි එක තමයි වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක. මෙහිදී අපි බලමු පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක මොනවද කියලා. පළවෙනි එක තමයි යම්කිසි භාණ්ඩයක ඉල්ලුම තීරණය කරන පළවෙනිම සාධකය එම භාණ්ඩයේ මිල. එහෙම නැත්නම් අපි කියනවා සලකා බලන භාණ්ඩයේ මිල. සාමාන්‍ය ව්‍යවහාරයේදී සාමාන්‍ය ජීවිතයේදී අපි අනිවාර්යයෙන්ම වෙළඳසැලකට ගියොත් එහෙම මුලින්ම බලන්නේ යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්න කලින් මිල තමයි අපි බලන්නේ. එතකොට සමහර භාණ්ඩ සඳහා අපි සාමාන්‍ය දැනුවත් මිලට වඩා වැඩි මිලක් වෙළඳපොලේ අය කරනවා නම් අපි ගොඩක් වෙලාවට අහනවා ඇයි මේ භාණ්ඩේ මිල වැඩි වෙලා තියෙන්නේ කියලා. හරි. ඒ කියන්නේ එතකොට පාරිභෝගිකයෝ වැඩි වශයෙන් සැලකිල්ලක් දක්වන්නේ භාණ්ඩේ මිල කෙරේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි සාපු සංකීර්ණයකට ගියොත් එහෙම ඇඳුම් මිලදී ගන්න එම ඇඳුම් වල එකකවත් මිල සඳහන් කරලා නැත්තම් එහෙම නැත්නම් ප්‍රයිස් ටිකට් එක තිබුණ නැත්තම් අපිට ගොඩාක් අපහසුතාවලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පාරිභෝගිකයා ප්‍රථමයෙන්ම සලකා බලන්නේ මිලදී ගැනීමට අපේක්ෂා කරන භාණ්ඩයේ මිල. ඒ වගේම දෙවෙනි එක තමයි සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන. ඒතර අපි සම්බන්ධිත භාණ්ඩය කියන්නේ අපි මිලදී ගන්න අපේක්ෂා කරන භාණ්ඩය හා සම්බන්ධ වෙලා තිබෙන භාණ්ඩ. අපි මෙවැනි භාණ්ඩ වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නවා. එකක් තමයි ආදේශක භාණ්ඩ. දෙවෙනි එක තමයි අනුපූරක භාණ්ඩ. අපි මේක ඉදිරියේදී කතා කරනවා. ඊළඟට
පාරිභෝගිකයාගේ ආදායම බලපාන අනිවාර්යයෙන්ම භාණ්ඩයක් මිලදී ගන්න යාමේදී. හරි. එතකොට ඉහළ ආදායම් ලබන පුද්ගලයෝ වැඩිපුර භාණ්ඩ ප්‍රමාණයක, පහළ ආදායම් ලබන පුද්ගලයෝ අඩු භාණ්ඩ ප්‍රමාණයක මිලදී ගන්නවා. එතකොට පාරිභෝගිකයාගේ ආදායම බලපෑමක් ඇති කරනවා යම්කිසි භාණ්ඩයක ඉල්ලුම තීරණය වීම කෙරෙහි. ඒ වගේම තමයි පාරිභෝගිකයාගේ රුචිය. පාරිභෝගිකයන් නැත්නම් අපි කියන පාරිභෝගිකයාගේ කැමැත්ත. එහෙම නැත්නම් සමහරක් තැන්වල අපි කියන පාරිභෝගිකයාගේ වර්ණය කියලා කියනවා. මේකත් අනිවාර්යයෙන්ම වැදගත් සාධකයක් ඉල්ලුම තීරණය වීම කෙරෙහි. ඊළඟට අනාගත අපේක්ෂා. අනාගතය පිළිබඳව කරන අපේක්ෂා. ඕනෑම කෙනෙකුට යම්කිසි භාණ්ඩයක්, යම්කිසි දෙයක් සම්බන්ධයෙන් අපිට අනාගතයේ අපි අපේක්ෂා කරන දෙයක් තියෙනවා. යම්කිසි භාණ්ඩයක මිල අනාගතයේදී සමහරක් වෙලාවට අපි අපේක්ෂා කරනවා මේ භාණ්ඩයේ මිල ඉහළයි. තවත් සමහරක් වෙලාවට අපි අපේක්ෂා කරන මේ භාණ්ඩයේ මිල පහළයි. ඒ වගේ මේ පාරිභෝගිකයන් විසින් අනාගතය පිළිබඳව කරන පුරෝකතන තීරණය වෙනවා වර්තමාන ඉල්ලුම් තත්ත්වයේ. ඒ වගේම මේ කතා කරපු සාධක වලට අමතරව තව ගොඩාක් සාධක තීරණය වෙනවා. ගත්තොත් එහෙම සමාජ විද්‍යාත්මක සාධක, ආගමික පසුබිම, මේ වගේ තවත් කරුණු ගොඩාක් ඉල්ලුම තීරණය වීම කෙරේ බලපාන. එතකොට පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක හා වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක ගැන අපි කතා කරොත් එහෙම මේ පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධකම තමයි වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක බවට පත් වෙන්නේ. අපි කිව්ව විශේෂයෙන්ම සඳහන් කරා පෞද්ගලික ඉල්ලුම හරහා තමයි වෙළඳපොළ ඉල්ලුම තීරණය වෙන්නේ. ඒ කියන්නේ පෞද්ගලික ඉල්ලුම් වල එකතුවෙන් තමයි වෙළඳපොළ ඉල්ලුම තීරණය වෙන්නේ. එතකොට පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධකම තමයි වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධකත් වෙන්නේ. මේකදී තියෙන ප්‍රධාන වෙනස තමයි ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව. අපි දන්නවා පෞද්ගලික ඉල්ලුමේදී අපි සලකා බලන්නේ එක් ගැනුම්කරුවෙක් ගැන. එතකොට මේ වෙලාවෙදී ගැනුම්කරුවන් එක්කෙනෙක්. හරි. එතකොට වෙළඳපොළේදී එහෙම නෙවෙයි. වෙළඳපොළ ඉල්ලුමේදී ගැනුම්කරුවන් ප්‍රමාණය වෙනස් වෙනවා. හරි. එතකොට පුතාලා මතක තියාගන්න ඕනේ කාරණේ තමයි පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක හා වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධකවල වෙනසක් හටගන්නේ ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව හා ඒ සංයුතිය අනුව. ඊළඟට අපි සලකා බලමු පෞද්ගලික ඉල්ලුම් සිතය හා වෙළඳපොළ ඉල්ලුම් සිතය. මීට කලින් අපි මොකද්ද මේ ඉල්ලුම් සිතය කියන එක අපි හඳුනාගෙන ඉන්නේ. අපි මීට පෙර කතා කරා යම්කිසි භාණ්ඩයක ඉල්ලුම තීරණය කරන සාධකත් කතා කරා. එතකොට අපි ඉල්ලුම් සිතය කියලා කියන්නේ කිසියම් භාණ්ඩයක් සඳහා පවතින එම භාණ්ඩයේ ඉල්ලුම තීරණය කරන සාධක හා ප්‍රමාණය අතර පවත්නා සම්බන්ධතාවයට අපි කියනවා ඉල්ලුම් සිතේ කියලා කියනවා. එතකොට අපිට වෙළඳපොළේ ඉල්ලුම අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා පෞද්ගලික ඉල්ලුම හා වෙළඳපොළ ඉල්ලුම කියලා. ඒක නිසා අපිට ඉල්ලුම් සිතයත් බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. එකක් තමයි පෞද්ගලික ඉල්ලුම් සිතය, දෙක වෙළඳපොළ ඉල්ලුම් සිතය. එතකොට පෞද්ගලික ඉල්ලුම් සිතය කියලා කියන්නේ කිසියම් භාණ්ඩයක් සඳහා පෞද්ගලික ඉල්ලුම හා ඒ තීරණය වුණ සාධක අතර පවත්නා සම්බන්ධතාවය අපි කියනවා පෞද්ගලික ඉල්ලුම් සිතය කියලා. ඒකට නැත්නම් පෞද්ගලික ඉල්ලුම් සිතේ නිරූපණය වන්නේ එම භාණ්ඩයේ ඉල්ලුම හා ඒ තීරණය වීම කෙරෙහි බලපාන සාධක අතර සම්බන්ධතාවය. පිළිය දිස්සෙනවති පෞද්ගලික ඉල්ලුම් සිතය අපිට ඒ අනුව ලියන්න පුළුවන් QD සමානයි F වාරයක් P PN Y T EX O කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට වෙළඳපොළ ඉල්ලුම් සිතය කියලා කියන්නේ කිසියම් භාණ්ඩයක් සඳහා වෙළඳපොළ ඉල්ලුම හා ඒ තීරණය කරන සාධක අතර සම්බන්ධතාවය වෙළඳපොළ ඉල්ලුම් සිතේ නිරූපණය වෙනවා. එතකොට වෙළඳපොළ ඉල්ලුම් සිතය හා පෞද්ගලික ඉල්ලුම් සිතය අතර අසමානතාවයක් හටගන්නේ වෙළඳපොළේ සිටින ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව මත. කිසියම් භාණ්ඩයක ඉල්ලුමක්
ඉල්ලුම තීරණය කරන සාධකත් අතර පවත්නා සම්බන්ධතාවය අපට නිරූපණය කරන්න පුළුවන් ඉල්ලුම් සිතේ. එතකොට ඉල්ලුම් සිතේ තියෙන මේ විචල්යන් අපිට හිතන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ. එකක් තමයි ස්වායක්ත විචල්යන්, අනිත් එක පරායත්ත විචල්යන් කියලා. එතකොට අපි ගත්තොත් එහෙම අපි මේ ගොඩනගාගත්ත ඉල්ලුම් සිතේ QD එහෙම නැත්නම් ඉල්ලුම් ප්‍රමාණය කියලා කියන්නේ පරායත්ත විචල්යන්. එතකොට ඉල්ලුම තීරණය කරන සාධක අපිට හඳුන්වන්න පුළුවන් ස්වායක්ත විචල්යන් උදේ. එතකොට සෑම විටම ඉල්ලුම් ප්‍රමාණය තීරණය වෙන්නේ ඉල්ලුම තීරණය කරන සාධකවල වෙනස් වීම මත. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පරායත්ත විචල්‍යයේ වෙනස් පරායත්ත විචල්‍යයේ ප්‍රමාණය නැත්නම් පරායත්ත විචල්‍යයේ හැසිරීම තීරණය වෙන්නේ ස්වායත්ත විචල්‍යයේ හැසිරීම මත. එතකොට අපිට ගන්න අපි ගොඩනගාගත්ත ඉල්ලුම් සිතේ QD කියලා කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණය තීරණය වෙන්නේ ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන සාධකවල හැසිරීම මත. ගත්තොත් එහෙම බිලේ සිදුවන වෙනස් වීමක් ගන්න පුළුවන්, සම්බන්ධිත භාණ්ඩයක සිදුවන වෙනස් වීමක් ගන්න පුළුවන්. එතකොට පාරිභෝගිකගේ ආදායම සිදුවන වෙනස් වීමක්, පාරිභෝගික රුචියේ සිදුවන වෙනස් වීමක්, මේ ආදියට ඉල්ලුම තීරණය කරන සාධකවල සිදුවන වෙනස් වීම මත ඉල්ලුම් ප්‍රමාණය තීරණය වෙනවා. එතකොට අපි මේ ඉල්ලුම කියන සංකල්පය අධ්‍යයනය කිරීමේදී අපි බලන්න ඕනේ මේ ඉල්ලුම් ප්‍රමාණය තීරණය වෙන්න බලපාන සාධකවල වෙනස් වීමට අනුව ඉල්ලුම් ප්‍රමාණය කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් උදාහරණයකට අපි හිතුවොත් එහෙම යම්කිසි භාණ්ඩයක ඉල්ලුම ඒකක 1000 සිට 2000 දක්වා වැඩි වෙනවා. එතකොට මේ වැඩිවීමට හේතු අපි හොයාගන්න ඕනේ. හේතු හොයාගෙන යාමේදී අපි දන්නවා ඉල්ලුම තීරණය කරන සාධක තියෙනවා. මුලින්ම හම් වෙන්නේ ඉල්ලුම තීරණය කරන සාධක. එතනදී අපිට මුලින්ම හම්බුනේ කියන තමයි භාණ්ඩයේ මිල. ඊට පස්සේ සම්බන්ධිත භාණ්ඩවල මිල ගන්න. පාරිභෝගිකගේ ආදායම. මේ ආදියට අපිට සාධක රාශියක් හඳුනා ගන්න පුළුවන්. අපි ඒකක 1000 සිට 2000 දක්වා ඒක 1000කින් ප්‍රමාණය වැඩි වෙලා තියෙද්දි බලන්න ඕනේ මොන සාධකයේ වෙනස් වීම මතද වෙනස් වීම නිසාද මේ ඒක 1000කින් ඉල්ලුම වැඩි වෙලා තියෙන්නේ කියලා. මෙහිදී අපිට යම්කිසි ගැටලුවක් එනවා. සාමාන්‍යයෙන් අපි පෙළ ගැස්සුවොත් එහෙම මූලික වශයෙන් ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන සාධක 5ක් 6ක් වගේ ප්‍රමාණයක් කතා කරනවා. එතකොට මේ මොන සාධකයේ වෙනස් වීමකටද? උදාහරණයක් ගත්තොත් එහෙම මේ ඒකක 1000 සිට 2000 දක්වා වැඩි වෙලා තියෙන්නේ මිලේ සිදුවන වෙනස් වීමකටද? එහෙම නැත්නම් පාරිභෝගික ආදායමේ හටගත්ත වෙනස් වීමකටද? එහෙම නැත්නම් පාරිභෝගිකගේ රුචියේ වෙනස් වීමකටද කියන එක අපිට නිශ්චිත වශයෙන්ම තහවුරු කරගන්න ඕනේ. එම නිසා අපි ආර්ථික විද්‍යාවේ ආර්ථික ආදර්ශ එහෙම නැත්නම් ආර්ථික න්‍යායම් ගොඩනැංවීමේදී භාවිතා කරනවා උපකල්පන භාවිතා කරනවා. ඒ වගේම අපි ඉල්ලුම් න්‍යායටත් එහෙම නැත්නම් අපි මේ ඉල්ලුම තීරණය කිරීම කෙරේ බලපාන සාධක වෙලත් ඉල්ලුම් සිතේ ගොඩනැගීමේදී අපි යම් උපකල්පන භාවිතා කරනවා. මෙතනදී අපිට ඉල්ලුමේ සිදුවන වෙනස් වීම හඳුනා ගැනීම සඳහා අපි මේ ඉල්ලුම තීරණය කරන සාධකවලින් එක්වරකට සලකා බලන්නේ එක සාධකයක් පමණයි. එම සාධකය අපි සලකා බලන මොහොතේ අනිකුත් සාධක ස්ථාවරයේ අපි උපකල්පනය කරනවා. එහෙම නැත්නම් අපි බොරුවට සිතා ගැනීම කරනවා එක සාධකයක් හැර අනිකුත් සියලු සාධක ස්ථාවරව තිබෙනවා කියලා. මේ විදිහට අපිට ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන සාධක එකින් එක අරන් කතා කරන්න පුළුවන් ඉල්ලුමට මෙම සාධක මොනතරම් බලපෑම කරනවාද කියලා. ඒ අනුව අපි මුලින්ම යම්කිසි භාණ්ඩයක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර පවත්වන සම්බන්ධතාවය ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී පුතාලා මතක තියාගන්න ඕනේ කාරණය තමයි අපි මෙහිදී සලකා බලන්නේ අපි සලකා බලන භාණ්ඩයේ මිල හා ප්‍රමාණය ගැන පමණයි අපි සලකා බලන්නේ. එතකොට මිල හැර අනිකුත් සියලු සාධක අපි ස්ථාවරයි කියලා තමයි උපකල්පනය කරලා තියෙන්නේ.
එතකොට අනිකුත් සියලු සාධක ස්ථාවර තිබියදී මිල වෙනස් වෙන්න අපි ඉඩ හරිනවා. එතකොට මිලේ සිදුවන වෙනස් වීමට අනුව මේ භාණ්ඩයේ මිල හා ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය අතර පවත්න සම්බන්ධතාවය හඳුනා ගන්න තමයි දැන් අපි මේ කටයුතු කරන්නේ. එතකොට භාණ්ඩයක සලකා බලන භාණ්ඩයේ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර පවත්න සම්බන්ධතාවය නිරූපණය කරන්නේ ඉල්ලුම් නීතිය කියන සංකල්පයෙන් තමයි නිරූපණය කරන්නේ. එහෙම නැත්නම් උට කියන්න පුළුවන් යම්කිසි භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවත්න සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය මගින් නිරූපණය කරනවා කියලා කියන්න පුළුවන්. අපි බලමු යම්කිසි භාණ්ඩයක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර පවත්න සම්බන්ධතාවය. එතකොට වෙළඳපොළ ආර්ථික පද්ධතිය තුළ කටයුතු කරන පාරිභෝගිකයෝ තමයි ඉල්ලුම් කරුවන් වන්නේ. ඒතර පාරිභෝගිකයන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ තමන් ගෙවන මුදලට උපරිම උපයෝගීතාවය ලබා ගැනීමේ අරමුණින් තමයි ඔවුන් කටයුතු කරන්නේ. එතකොට පාරිභෝගිකයෝ යම්කිසි භාණ්ඩයක් මිල අඩුවෙන් හම්බෙනවා නම් පාරිභෝගිකයන්ට ඔවුන් වැඩිපුරම භාණ්ඩය ඉල්ලුම් කිරීමට පෙළඹෙනවා. ඒ වගේම භාණ්ඩයේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය ඔවුන් අඩු කරනවා. දැන් මේකටත් හේතුවක් තියෙනවා. අපි මේ හේතුව ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඉල්ලුම් නීතියෙන් කියන්නේ යම් නිශ්චිත අවස්ථාවකදී ඉල්ලුම කරේ බලපාන අනිකුත් සාධක ස්ථාවර තිබෙදී. ඒ කියන්නේ ඉල්ලුම තීරණය කරන මිල හැර තව සාධක ගොඩක් අපි කතා කරා. ඒ සියලු සාධක ස්ථාවර තිබෙදී සලකා බලන භාණ්ඩයේ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර පවත්න ප්‍රතිලෝම එහෙම නැත්නම් අපි කියනවා මේ ඍණ සම්බන්ධතාවය නිරූපණය කරනවා ඉල්ලුම් නීතිය. එතකොට ඉල්ලුම් නීතියෙන් කියන්නේ යම් කිසි භාණ්ඩයක මිල ඉහළ යද්දී එම භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන බවත් මිල පහළ බහින වෙලාවට ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි කරන බවත් ප්‍රතිලෝම සම්බන්ධතාවය කියලා කියන්නේ දෙපැත්තට. ඒ කියන්නේ අපි තරාදියක් ගත්තොත් එහෙම තරාදියේ එක පැත්තක් බර වැඩි වෙනවා අනිත් පැත්ත බර අඩු වෙනවා. ඒ වගේ ප්‍රතිවිරුද්ධ පැතිවලට ගමන් කරන අර්ථය තමයි මේ ප්‍රතිලෝප කියන ගම්මේ වෙන්නේ. කියන අපිට කියන්න පුළුවන් භාණ්ඩයක මිල වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙනවා. ඒ කියන්නේ මේ දෙක ප්‍රතිලෝම පැත්තට එකම පැත්තට නෙමෙයි ගමන් කරන්නේ ප්‍රතිවිරුද්ධ පැතිවලට තමයි ගමන් කරන්නේ. එතකොට ඉල්ලුම් නීතිය කියන්නේ හැම වෙලාවෙම භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝපය නැත්නම් ඍණ සම්බන්ධතාවයක් පවතිනවා කියලා තමයි නිරූපණය කරන්නේ. ඒ අනුව අපිට සලකා බලන්න පුළුවන් අපි සලකා බලන භාණ්ඩයේ මිල හැර අනිකුත් සියලු සාධක ස්ථාවරව තියලා අපි මිල නිදහසේ වෙනස් වෙන්න හැටියොත් එහෙම අපිට අවසානයේ නිරූපණය වෙන එතකොට අවසානයේ අපිට නිරීක්ෂණය කළ එන්න පුළුවන් නිගමනය තමයි සලකා යම්කිසි භාණ්ඩයක මිලත් එම භාණ්ඩයේ ප්‍රමාණයත් අතර පවතින්නේ ප්‍රතිලෝභය නැත්නම් ඍණ සම්බන්ධතාවය කියන නිගමනයට තමයි අපිට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට ඉල්ලුම් නීති ඉදිරිපත් කිරීමේදී උපකල්පන කීපයක් මත තමයි ඉල්ලුම් නීතිය ඉදිරිපත් කරන්නේ. අපි දන්නවා ආර්ථික විද්‍යාව කියලා කියන්නේ සමාජීය විද්‍යාවක්. සමාජීය විද්‍යාවන් තුලදී ඉදිරිපත් කරන බොහෝ න්‍යායාත්මක දේවල් නැත්නම් බොහෝ න්‍යායවල එහෙම නැත්නම් බොහෝ ආදර්ශ ගොඩනගලා තියෙන උපකල්පන මත පිටවල. ඒ වගේම ඉල්ලුම් නීතියත් පිටවල තියෙන්නේ උපකල්පන කීපයක් මත තමයි. පළවෙනි එක තමයි නිශ්චිත අවස්ථාවක මිල හා ප්‍රමාණය සැලකිල්ලට ගැනීම. හරි අපි දන්නවා ඉල්ලුම කියලා කියන්නේ ප්‍රවාහ සංකල්පය මේක අඛණ්ඩව සිදුවන දෙයක්. ඒ නිසා අපි නිශ්චිත අවස්ථාවක තමයි අවස්ථාවක් තමයි අපි සැලකිල්ලට ගන්න. ඒකම අපි තව උපකල්පනයක් ගොඩනගාගෙන තියෙනවා. අපි මේ මිල ගැන අධ්‍යයනය කරන අවස්ථාවේ මිල හැර ඉල්ලුම කරේ බලපාන අනිකුත් සියලු සාධක නොවෙනස්ව පවතින එහෙම නැත්නම් ස්ථාවර පවතිනවා කියලා අපි උපකල්පනය කරනවා. ඒ වගේම තමයි අපි මෙතනදී සලකා බලන්නේ සාමාන්‍ය භාණ්ඩයක
ඉල්ලුම තමයි අපි සලකා බලන්න. එතකොට අපිට සාමාන්‍ය භාණ්ඩයක් කියන මොකක්ද කියන එක ඉදිරියේදී මීට වඩා පුළුල්ව කතා කරන්න පුළුවන්. ඒ වගේම හතරවෙනි උපකල්පනය තමයි තාර්කික ගැනුම්කරුවෙකුගේ හැසිරීම සැලකිල්ලට ගැනීම. අපි දන්නවා ආර්ථික විද්‍යාවේදී ඒ තාර්කික මිනිසෙක් එහෙම නැත්නම් තාර්කික මිනිසෙක් කියන එකකින් අදහස් වෙන්නේ තාර්කික මිනිසා සෑම විටම තමාගේ ආදායම සම්පූර්ණයෙන් වියදම් කරන, ඒ වගේම වෙළඳපොළ පිළිබඳ පූර්ණ දැනුමක් තියෙන ඒ ආදී කරුණු වලින් සමන්විත කරුණු වලින් පෝෂිත පුද්ගලයෙක් තමයි අපි හඳුන්වන්නේ තාර්කික ගැනුම්කරුවෙක් කියලා. එතකොට අපි මේ ඉල්ලුම් නීති ගොඩනගලා තියෙන්නේ තාර්කික ගැනුම්කරුවෙකුගේ හැසිරීම සැලකිල්ලට ගන්න තමයි ඉල්ලුම් නීතිය අපි ගොඩනගලා තියෙන්නේ. ඒ වගේම අපිට ඉල්ලුම් නීතිය ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම 3ක් යටතේ අපිට ඉල්ලුම් නීති ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි අපිට ලේඛනයක් මගින් යම්කිසි භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමාණතර පවර්තන සම්බන්ධතාවය නිරූපණය කරන්න පුළුවන්. නැත්නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි වක්‍රයක්. ඒ නැත්නම් ප්‍රස්ථාරයක් කරා අපිට පුළුවන් මෙන්න මේ මිලත් ඉල්ලුම් ප්‍රමාණතර පවර්තන සම්බන්ධතාවය නිරූපණය කරන්න. ඒ වගේම සමීකරණයක් ආශ්‍රයෙන් පුළුවන් අපිට මෙන්න මේ භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමාණතර පවර්තන සම්බන්ධතාවය නිරූපණය කරන්න. ඒ අනුව ඉල්ලුම් ලේඛනයක් මගින් අපි බලමු කොහොමද මේ භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමාණතර පවර්තන සම්බන්ධතාවය ඉදිරිපත් කරන්න කියලා. ඉල්ලුම් ලේඛනයක් කියලා කියන්නේ යම් නිශ්චිත අවස්ථාවකදී ඉල්ලුම කෙරේ බලපාන මිල හැර අනෙකුත් සියලු සාධක ස්ථාවරව තිබීදී විකල්ප මිල ගණන් යටතේ වෙළඳපොලේ පවත්නා විකල්ප මිල ගණන් යටතේ ගැනුම්කරුවා මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණය නැත්නම් අපි කියන්න පුළුවන් ගැනුම්කරුවා මිලදී ගැනීමට සැලසුම් කරන ප්‍රමාණය ලේඛනයක් මගින් දැක්වීමට අපි කියනවා ඉල්ලුම් ලේඛනය කියලා කියනවා. අපි නිදසුනක් ගමු. දොඩම් සඳහා ඉල්ලුම් ලේඛනයක් අපි සැලකිල්ලට ගත්තොත් එහෙම මිල දීලා තියෙන එක තීරුවක එතකොට මිල රුපියලක් පැවතියේදී මෙම පාරිභෝගිකයා දොඩම් ගෙඩි 10ක් ඉල්ලුම් කරනවා. ඒ වගේම මිල රුපියල් 2 දක්වා. ඒ කියන්නේ ඒකකින් මිල වැඩිවීමේදී ඉල්ලුම් ප්‍රමාණයක 2කින් අඩු ගන්නවා මෙම පාරිභෝගිකයා. ඒ වගේම මිල තවත් එකකින් වැඩි වෙනකොට තවත් රුපියලකින් වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය තවත් ගෙඩි 2කින් අඩු කරනවා. ඒ අනුව අපිට පැහැදිලි භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් කියන එක. එතකොට ඉල්ලුම් ලේඛනයක් මගින් මේ ආකාරයට පුළුවන් අපිට ඉල්ලුම් නීතිය ඉදිරිපත් කරන්න. ඒ වගේම අපිට පුළුවන් මේ වක්‍රයක් ආකාරයෙන් වක්‍රයක් උපයෝගී කරගෙන භාණ්ඩයක ඉල්ලුම් නීතිය අපිට නිරූපණය කරන්න පුළුවන්. එතකොට ඉල්ලුම් වක්‍රයක් කියන එක අපි හඳුනාගත්තොත් අපිට ඉල්ලුම් වක්‍රය අපිට හඳුන්වන්න පුළුවන්. යම් කිසි නිශ්චිත අවස්ථාවක් තුළදී නිශ්චිත අවස්ථාවකදී ඉල්ලුම කෙරේ බලපාන මිල හැර අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී නැත්නම් නොවෙනස්ව තිබියදී විකල්ප මිල ගණන් යටතේ ඉල්ලුම් ප්‍රමාණය මිලත් ඉල්ලුම් ප්‍රමාණයක් මිලත් ඉල්ලුම් ප්‍රමාණයක් වක්‍රයක් මගින් ඉදිරිපත් කිරීමට අපි කියනවා ඉල්ලුම් වක්‍රය කියලා කියනවා. එතකොට අපි සලකා බලපු ඉල්ලුම් ලේඛනයට අනුව වක්‍රයක් අපි අඳොත් එහෙම මේ ආකාරයේ වක්‍රයක් තමයි අපිට එන්නේ. එතකොට මෙහිදී බලන්න ඕනේ මේ වක්‍රය ගමන් කරන්නේ සිරස්අක්ෂයේ සිට තිරස්අක්ෂය දක්වා පහළට ගමන් කරනවා. එහෙම නැත්නම් අපිට මොකක් කියන්න පුළුවන් වමේ සිට දකුණට පහළට බැවුමන මෙන්න මේ වක්‍රය. ඒ වගේම අපිට පුළුවන් ඉල්ලුම් මිලත් භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණතර
පවත්න සම්බන්ධතාවය සමීකරණයක් මගින් අපට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඉල්ලුම් සමීකරණයක් කියලා කියන්නේ ඒත් යම් නිශ්චිත අවස්ථාවක් තුළදී ඉල්ලුම කෙරෙහි බලපාන මිලහැර අනිකුත් සියලු සාධක නොවෙනස්ව තිබියදී එමෙතන ස්ථාවරව තිබියදී යම් අපි සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණ අතර පවත්න ප්‍රතිලෝම සම්බන්ධතාවය සමීකරණයක් මගින් ඉදිරිපත් කරනවා නම් අපි ඒකට කියනවා ඉල්ලුම් සමීකරණය කියලා කියනවා. එතකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අපි ගන්නේ QD කියලා, quantity of demand. එතකොට මිල ගන්න අපි P කියලා, price කියන එකට. එතකොට සිතයක් ආකාරයෙන් අපි දැක්වුවොත් එහෙම ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය පරායත්ත විචල්්‍ය විදිහටත් භාණ්ඩේ මිල අපිට අපි ස්වායත්ත විචල්්‍ය විදිහටත් සැලකුවොත් අපිට ඉල්ලුම් ප්‍රමාණයක් මිලත් අතර සම්බන්ධතාවය ශ්‍රිතයක් ආකාරයට අපිට පහත පරිදි ලියන්න. මෙතරදී අපි සැලකිලට ගන්නේ මිල පමණ අනිකුත් සියලු සාධක ස්ථාවර පවතිනවා කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. ඒ අනුව අපි ඉහතින් සඳහන් කළ ප්‍රස්ථාරයට අනුව අපිට ඉල්ලුම් සමීකරණය මෙන්න මේ ආකාරයට සරල රේඛාවක පොදු සමීකරණ ආශ්‍රයෙන් අපිට ඉල්ලුම් සමීකරණය අපිට ගොඩනගා ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ගණන් වල සරල රේඛාවක සමීකරණය කියලා කියන්නේ y සමානයි ඒ දන්න bx. එතකොට y වලින් හැම වෙලාවෙම නිරූපණය වෙන්නේ පරායත විචල්‍යයක්. ඒ කියන්නේ සිරස් අක්ෂයේ අන්තක්ඛණ්ඩය, b කියලා කියන්නේ රේඛාවේ බැවුම, x කියලා කියන්නේ ස්වායත්ත විචල්්‍ය. ඒ ආකාරයට මෙම සරල රේඛීය පොදු සරල රේඛීය සමීකරණය උපයෝග කරගෙන අපිට මෙන්න මේ ප්‍රස්ථාරයට අදාළ ඉල්ලුම් ශ්‍රිතේ ලියන්න පුළුවන් QD සමානයි 100 ඍණ 10යි P කියලා. එතකොට මෙහිදී අපි ගත්තේ QD වෙනුවට y වෙනුවට අපි QD ගත්තා, x වෙනුවට අපි ගත්තා P ගත්තා. මෙහිදී අවධාරණය කළ යුතු තවත් තාමත් වැදගත් කරුණක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා ගණිතයේදී සමීකරණයක ස්වායත්ත විචල්‍යයක් ප්‍රස්ථාරයේ තිරසක්ෂය තමයි අපි ලකුණු කරන්න. හැබැයි ආර්ථික විද්‍යාවේදී අපි ඉල්ලුම් රේඛාව ප්‍රස්ථාරගත කිරීමේදී ස්වායත්ත විචල්්‍ය එහෙම නැත්නම් අපි මිලාක්ෂය සිරසක්ෂය තමයි සටහන් කරන්නේ. එතකොට අපි මෙහිදී අනුගමනය කරන්නේ ගණිතයට වඩා වෙනස් විදිහේ ක්‍රමවේදයක්. ඒ අනුව අපිට ඔබට ඔය දිස්වෙන ආකාරයට අපිට අඳින්න පුළුවන් ඉල්ලුම් පත්‍රය. මේ ප්‍රස්ථාර සටහන ආශ්‍රයෙන් අපිට නැවතවතාවක් ගොඩනගා ගන්න පුළුවන් පොදු ඉල්ලුම් සමීකරණයකට ගොඩනගා ගන්න පුළුවන් QD සමානයි a ඍණ b කියලා අපිට පොදු සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. මෙම සමීකරණයේ QD කියලා කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය, එහෙම නැත්නම් මේක පරායත විචල්්‍ය. a කියලා කියන්නේ මිල ශූන්‍යයේදී ඉල්ලුම් ප්‍රමාණය. b කියලා කියන්නේ මිල සංගුණිකය. මිල සංගුණිකය කියලා කියන්නේ මිලේ සිදුවන ඒකකයක වෙනස් වීමකට ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවය. නැත්නම් තරම් ප්‍රමාණයකින් වෙනස් වෙනවද කියන එක අපි B මගින් අපිට නිරූපණය කරන්න පුළුවන්.
එතකොට B වල අගය අපි හොයාගන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන වෙනස්කම බෙදනවා අපි මිලේ සිදුවන වෙනස් වීම. එතකොට P කියලා කියන්නේ අපි අධ්‍යයනය කරන සලකා බලන භාණ්ඩයේ මිලට තමයි අපි P කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් ඉහත ප්‍රස්ථාර සටහනට අනුව ඉල්ලුම් සමීකරණය අපිට දැන් ගොඩනගා ගන්න පුළුවන්. ඔබට දිස්සටම තිරේ අපි මුලින් හඳුනාගත් ඉල්ලුම් ලේඛනය ඉහත ප්‍රස්ථාර සටහනට අනුව අපිට මේ ආකාරයට ඉල්ලුම් ලේඛනයක් අපිට සකස් කරගන්න පුළුවන්. එතකොට මේ ඉල්ලුම් ලේඛනය උපරිම ඉල්ලුම් ප්‍රමාණය උපරිම ඉල්ලුම් ප්‍රමාණය 1000යි උපරිම මිල වෙන්නේ රුපියල් 100යි. එතකොට අපි මෙන්න මේ ලේඛනය භාවිතා කරලා ඉල්ලුම් සමීකරණ ගොඩනගා ගන්න යන්නේ. අපි දන්නවා පොදු සමීකරණ අපි දන්නවා QD සමානයි A dt කියන සමීකරණ දාන්න. දරුවෝ හොඳට මතක තියාගන්න ඕනේ අපි මුලින්ම කරන්නේ මෙන්න මේ සමීකරණය මෙන්න මේ E කියන එක්කෙනාගේ තමයි අපි B කියන එක්කෙනාගේ තමයි අපි මුලින්ම හොයාගන්නේ. B කියලා කියන්නේ ඉල්ලුම් වක්‍රයේ බෑවුමේ පරස්පරය. ඒතර බෑවුමේ පරස්පරය අපි ගන්නෙ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන වෙනස් වීම බෙදෙනවා මිලේ සිදුවන වෙනස් වීම. අපිට ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන වෙනස් වීම ගන්න අපි භාවිතා කරන මෙතන මේ ලේඛනය භාවිතා කරනවා. මෙන්න මේ ඉල්ලුම් ලේඛනය මිලේ සිදුවන ප්‍රමාණය සිදුවන වෙනස් ලබා ගන්න නම් අනිවාර්යෙන් අපිට අපි කැමති ප්‍රමාණයන් දෙකක් අපිට ගන්න වෙනවා. මම ගන්නවා මේ 600යි 400යි කියන ප්‍රමාණය මම ගන්න. එතකොට අපි දන්නවා මේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවත්නා සම්බන්ධතාවය නිරූපණය කරනවා ඉල්ලුම් නීතිය. එතකොට අපි මෙතනදී හඳුනාගන්නේ ස්වායක්ත විචල්ලය හැටියට සඳහාගන්න අපි මිල. එතකොට මිලේ සිදුවන වෙනස් වීමට අනුව තමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ. අපි දන්නවා මිල සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම වැඩිවීමකදී නම් 0 සිට 100 දක්වා වැඩි වෙනවා. එතකොට මිල 40 දී ඉල්ලුම් කරලා තියෙන එකක 600ක් මිල රුපියල් 20කින් වැඩි වෙලා තියෙන 60 දක්වා. එතකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා 400 දක්වා. එතකොට මේකේ වෙනස අපිට ගන්න පුළුවන් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා ඒකට 200කින්. එතකොට අපිට වෙනස ගන්න පුළුවන් ඍණ 200යි කියලා. දැන් අපිට ගන්න තියෙන්නේ මිලේ සිදුවන වෙනස් වීම. හොඳට මතක තියාගන්න ඕනේ මෙතනදී අපි ගන්නේ අපි යම්කිසි ඉල්ලුම් ප්‍රමාණයන් දෙකක් මේ වෙනකොට අපි අරන් තියෙනවා. එතකොට ඒකට අදාළ මිල ගණන් දෙකේ වෙනස තමයි අපි ගන්න. එතකොට මිල රුපියල් 40 සිට 60 දක්වා 20කින් වැඩි වෙලා තියෙනවා. එතකොට එන්නේ ධන සංඛ්‍යාවක්. ඒ අනුව අපිට ලියන්න පුළුවන් අපිට B වල අගය එනවා ඍණ 10යි කියලා. B වල අගය අපිට හොයාගත්තට පස්සේ අපේ ඊළඟ ක්‍රියාව වෙන්නේ මෙන්න මේ සමීකරණේ ඒ වල අගය අපි හොයාගන්න ඕන. අපිට දැනට මෙන්න මේක මේ ආකාරයට අපිට පුළුවන් පස්සේ නම් ආදේශ කරගන්න. ඒ වෙලාවේ අපි දන්නේ B වෙලාවේ අපි දන්නවා ඍණ 10යි. B වෙලාවේ අපි දන්නේ නැහැ. දැන් මේ සමීකරණය අපි යන්නේ මෙන්න මේ A කියන එක ඉරාකියාගේ හොයාගන්න තමයි අපි යන්නේ. අපිට මේ සමීකරණ දිහා බලපු ගමන් අපිට පැහැදිලිව එන්න පුළුවන් දෙයක් තමයි A වෙලාවේ හොයාගන්න නම් අපිට P වෙලාවේයි QD වෙලාවේ අපිට හොයාගන්න සිද්ධ වෙනවා. එතකොට අපි දන්නවා QD වෙලාවේ P වෙලාවේ අපි දන්නවා. ඒ වුණත් අපිට
මේ සංඛ්‍යා දෙකට මේ දෙකට අදාළ අගයන් ගන්න පුළුවන් තැනක්. ඒක තමයි මෙන්න මේ ඉල්ලුම් ලේඛනය. එහෙමනම් අපි මේ ඉල්ලුම් ලේඛනය භාවිතා කරලා අපි කැමති මිලක් සහ ප්‍රමාණයක් මෙන්න මේ සමීකරණයට ආදේශ කරනවා. ඒතර මතක තියාගන්න ඕනේ මේකෙදි ප්‍රධාන වශයෙන්ම අපි යම් කිසි මිලක් තෝරගත්තොත් ඒ මිලට අදාළ ප්‍රමාණය තමයි සමීකරණයට ආදේශ කරන්නේ. ඒ වගේම අපි ප්‍රමාණයක් තෝරගත්තොත් ඒ ප්‍රමාණයට අදාළ මිල තමයි අපි සමීකරණයට ආදේශ කරන්නේ. ඒ අනුව මම තෝරගන්න මෙන්න මේ මිල 20 ප්‍රමාණය 80 කියන සංයෝගය මම තෝරගන්නවා. ඒ අනුව ඉල්ලුම් ප්‍රමාණයකට 800යි ඒ වෙලාවේ අපි දන්නේ B වෙලාවේ 10යි මෙතන තියෙන්නේ වැඩි කිරීම මිල රුපියල් 20යි. ඒ අනුව 800 සමානයි ඒ රිට 200යි. අපිට ඕනේ ඒ වෙලාවේ නිසා අපි මෙන්න මේ 200 අපිට වැඩන්නේ අපි මෙයාව එලවනවා. අපි මෙයාව එලවද්දි මෙයා යනවා අනිත් පැත්තට. එයා නිකම්ම නෙවෙයි යන්නේ. එයා තමන්ගේ ලකුණු මාරු කරගෙන අනිත් පැත්තට යනවා. ඒ අනුව අපිට ඒව ලගේ ගන්න පුළුවන් 1000ක් කියලා. දැන් අපි අපේ ඉල්ලුම් සමීකරණේ ඒ වලගේ සහ B වලගේ අපි සොයාගෙන අවසానයි. ඒ අනුව අපි දන්නවා අපේ පොදු සමීකරණයේ QD සමානයි A ඍණ GP. අපිට පුළුවන් මේ සමීකරණ අපි හොයාගත්තා කියන්නේ ආදේශ කරන්න. ඒ වලගේ අපි හොයාගත්තා 1000 කියලා. B වලගේ හොයාගත්තා 10 කියලා. ඉතින් මේ විදිහට අපිට ඉල්ලුම් සිටිය ගොඩනගන්න පුළුවන්. ඒ අනුව අපිට ලියන්න පුළුවන් පොදු සමීකරණය D සමානයි 10 ඍණ 10යි P කියලා. එතකොට මේ ඉල්ලුම් සමීකරණය අපි තවදුරටත් විග්‍රහ කරොත් එහෙම මෙන්න මේ 10 කියන එකකින් අදහස් වෙන්නේ මිල රුපියල් 1කින් වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය 10කින් වෙනස් වෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඍණාගයක් තියෙන නිසා මිල රුපියලකින් වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය 10කින් අඩු වෙනවා කියලා අපට කියන්න පුළුවන්. මේ ඒකකින් අදහස් කරන්නේ මිල බිඳුවේදී අපි ගත්තොත් එහෙනම් මේ මිල කියන එකට බිඳුව ආදේශ කරොත් එහෙම වැඩි කිරේ බිඳුව ආදේශ කරොත් එහෙම අපිට පිළිතුර එන්නේ UD සමානයි 10යි කියලා. එමුත් මේ 1000 කියලා කියන්නේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඕනේ තවත් සංකල්පයක් තියෙනවා. මේ ඉල්ලුම් සමීකරණය ඔබට පේනවා. අපි ඉල්ලුම් සමීකරණය ලියලා තියෙන්නේ ප්‍රමාණ ඉල්ලුම් සමීකරණය. නැත්නම් අපි කියන්න පුළුවන් QD උක්ත කරපු ඉල්ලුම් සමීකරණය අපි ලියලා තියෙනවා. ඒ වගේම උට මේ සමීකරණ ලියන්න පුළුවන්. ඉල්ලුම් සමීකරණ ලියන්න පුළුවන්. මිල උක්ත කරපු ඉල්ලුම් සමීකරණයක් අපිට ලියන්න පුළුවන්. මෙතනදී අපි කරන්නේ මේ සමීකරණය P සමානයි කියලා ලියනවා. එහෙම නැත්නම් මිල උක්ත කරලා අපි ලියනවා. මිල උක්ත කරලා ලිවීමේදී අපි අපිට P සමානයි කියලා ලියන්න ඕන නිසා අපි මේ 10P කියන එක අපි ගන්නවා. මේ පැත්තට මෙයා එනවා අපිට ධන 10යි P කියලා එනවා. මෙයාගේ වෙනසක් වෙන්නේ නෑ. එතකොට QD අපිට මේ පැත්තේ තියන්න බෑ. අපි අනිත් පැත්තට යවනවා. අපි දන්නවා අපි අනිත් පැත්තට යවන්න බෑ. ලකුණු මාරු කරලා කියලා. එතකොට අපි මේ සමීකරණ ලියන්න උත්සාහ කරන්නේ මිල සමීකරණයක් විදිහට. එහෙම නැත්නම් P වලින් තමයි අපි සමීකරණය ලියන්න උත්සාහ කරන්නේ. හැබැයි මෙතන දැන් තියෙන්නේ 10P කියලා තියෙන්නේ. අපිට 10 ඕනේ නැහැ. 10 අපි යවම අයින් කරන්න ඕනේ. ඒ නිසා අපි කරන්නේ දෙපැත්තෙන් බෙදනවා 10. එතකොට P සමානයි 10 10න් බෙදුවම 10යි
100යි QD බෙදීම 10. ඒක නැත්නම් අපිට මෙන්න මේ සමීකරණ ලියන්න පුළුවන්. P සමානයි 10 QD කියලා. මේ විදිහට අපිට ඉල්ලු සමීකරණ ඕනින් නම් ලියන්න පුළුවන්. P වලින් ලියන්න පුළුවන්. අපි මේකට කියනවා මෙන්න සමීකරණය කියලා කියනවා. ඕනනම් අපිට මේක ලියන්න පුළුවන්. මෙන්න මේ QD වලින් ලියන්න පුළුවන්. අපි මේකට කියනවා ප්‍රමාණ සමීකරණය කියලා කියනවා. මේ ඕනනම් මේකට අපිට ඉල්ලුම් සමීකරණ ලියන්න පුළුවන්. හැබැයි අපි වැඩි වශයෙන් භාවිත කරන්නේ මෙන්න මේ ප්‍රමාණ සමීකරණ තමයි වැඩි වශයෙන්ම භාවිත කරන්නේ. ඒ අනුව ඉල්ලුම් සමීකරණ ගොඩනැගීමේදී අපි මුලින්ම කළ යුතු වන්නේ ඉල්ලුම් වක්‍රයේ එහෙම නැත්නම් ඉල්ලුම් ලේඛනය භාවිත කරලා ඉල්ලුම් වක්‍රයේ බෑවුමේ පරස්පරය. බෑවුමේ පරස්පරය අපි හොයාගන්න ඕනේ. හරි එහෙම නැත්නම් අපි කියනවා මේකට බීව ලගය සොයා ගන්න ඕනේ. ඉන්පසුව අපි ඉල්ලුම් ලේඛනය භාවිත කරලා එහෙම නැත්නම් ඉල්ලුම් වක්‍රයේ තියෙන අංගයන් භාවිත කරලා තමන් කැමති මිලක් හා එම මිලට අදාළ ප්‍රමාණය ඉල්ලුම් සමීකරණයට ආදේශ කරලා අපි ඒ වලගේ හොයාගන්න ඕන. B වලගේ සහ A වලගේ සොයා ගැනීමෙන් පසුව එම ලබාගත් අකයන් අපේ පොදු සමීකරණයට ආදේශ කරලා අපිට පුළුවන් අපේ ඉල්ලුම් සමීකරණය ගොඩනගා ගන්න. ඒ අනුව පේනවා මේ ඉල්ලුම් සමීකරණේ මේ ඍණ කියන ලකුණෙන් පෙන්වන්නේ භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවත්නා ඍණ සම්බන්ධතාවය නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධතාවය තමයි පෙන්වන්නේ මේ ඍණ ලකුණ. එතකොට ඔබ ඉල්ලුම් නීතිය යටතේ යම්කිසි ඉල්ලුම් සමීකරණයක් ගොඩනගා ගන්නවා නම් අනිවාර්යයෙන්ම එහි සම්බන්ධතාවය වෙන්න ඕනේ ප්‍රතිලෝම සම්බන්ධතාවය තමයි වෙන්න ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ සෑම ඉල්ලුම් වක්‍රයකම සෑම ඉල්ලුම් සමීකරණයකම තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් කියන එක නෙවෙයි. ඉල්ලුම් නීතියට අනුව ඉල්ලුම් නීතියට එකඟ වන පරිදි අපි යම්කිසි ඉල්ලුම් වක්‍රයක් ඉල්ලුම් සමීකරණයක් ගොඩනගා ගන්නවා නම් ඒ තුලින් අනිවාර්යයෙන්ම ප්‍රතිලෝම සම්බන්ධතාවය නිරූපණය වෙන්න ඕනේ. අපි ඊළඟට කතා කරලා බලනවා මේ භාණ්ඩයක මිලත් භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පැවතීමට හේතු තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඉල්ලුම් නීතියට හේතු. ඉල්ලුම් නීතියට හේතු ගණනාවක් තිබෙනවා. මේ අතරින් අපි කතා කරන්නේ මිල ප්‍රතිවිපාකය කියන හේතු විතරයි අපි කතා කරන්නේ. අපි දන්නවා සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට පහළට බෑවුම්. එතකොට ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට පහළට බෑවුම් වෙන්නේ ඉල්ලුම් නීතිය නිසා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඉල්ලුම් වක්‍රයක් ඉහළ සිට පහළට බෑවුම් වෙන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවත්න ප්‍රතිලෝම සම්බන්ධතාවය නිසා. එම සම්බන්ධතාවයට බලපාන හේතු තමයි දැන් අපි කතා කරන්න යන්නේ. එතකොට මිල ප්‍රතිවිපාකය ප්‍රධාන උප ප්‍රතිවිපාක දෙකකින් සමන්විතයි. එකක් තමයි ආදේශ ප්‍රතිවිපාකය, අනිත් එක තමයි ආදාය ප්‍රතිවිපාකය. එතකොට යම්කිසි භාණ්ඩයක මිලේ යම්කිසි වෙනසක් සිදු වෙද්දී මේ ආදේශන ප්‍රතිවිපාකය හා ආදාය ප්‍රතිවිපාකය කියන ප්‍රතිවිපාක දෙක ක්‍රියාත්මක වෙලා මිල වෙනස් වීමට අනුව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. හැබැයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ ප්‍රතිලෝම ආකාරයට තමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ. ආදේශන ප්‍රතිවිපාකය. ආදේශන ප්‍රතිවිපාකය කියලා කියන්නේ අපි දන්නවා අපි භාණ්ඩයක මිල ගැන අපි දැන් කතා කරන්නේ. මිල ගැන කතා කරද්දී ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන අනිකුත් සියලුම සාධක ස්ථාවරව පවතින්නේ. එතකොට අනිකුත් සියලුම සාධක ස්ථාවරව පවතින අවස්ථාවක සලකා බලන භාණ්ඩයේ මිලේ සිදුවන වෙනස් වීමකට
සාපේක්ෂ මිලේ හටගන්නා වෙනස් වීම නිසා ඉල්ලුම් ප්‍රමාණයට වන බලපෑම තමයි අපි ආදේශන ප්‍රතිවිපාකයෙන් විග්‍රහ කරන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඉල්ලුම කෙරෙහි බලපාන මිල හැර අනෙකුත් සාධක ස්ථාවරව තිබීදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීම හේතු කොටගෙන එහි සාපේක්ෂ මිල වෙනස් වීම නිසා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම ආදේශන ප්‍රතිවිපාක වශයෙන් අපි හඳුන්වනවා. මේක අපි තවත් දුරට නිදසුනක් මගින් සලකා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් අපි දන්නවා ආදේශන භාණ්ඩයක් කියලා කියන්නේ එක් භාණ්ඩයක් වෙනුවට භාවිතා කරන්න පුළුවන් තවත් භාණ්ඩයක්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අපි යම්කිසි භාණ්ඩයක් මිලදී ගැනීමේදී තවත් භාණ්ඩයක් සමග සංසන්දනය කරනවා නම් එවැනි භාණ්ඩ අපිට හඳුන්වන්න පුළුවන් ආදේශන භාණ්ඩ කියලා. එතකොට අපි මේ නිදසුන අනුව ගත්තොත් එහෙම අපි ගන්නවා භාණ්ඩ වර්ග දෙකක්. එකක් සහල් අනිත් එක පාන්. සහල් වල සහල් කිලෝ එක මිල රුපියල් 40ක් වුණ අතර පාන් ගෙඩියක මිල රුපියල් 20ක් වෙයි සිතමු. පාන් වල මිලේ කිසිදු වෙනසක් සිදු නොවේ. හරි. ඒ කියන්නේ අපි සලකා බලන භාණ්ඩෙ මෙහිදී සහල්. අපි දන්නවා සහල් සලකා බලන භාණ්ඩේ නම් අනිකුත් භාණ්ඩවල මිල ගණන් ස්ථාවර තියෙනවා. එතකොට පාන් වල මිලේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැතුව සහල් වල මිල රුපියල් 40 සිට 20 දක්වා අඩු වුණා. එතකොට මේ පාන් පරිභෝජනය කරපු පාරිභෝගිකයන්ට පාන් වලට සාපේක්ෂව සහල් ලාභදායී භාණ්ඩයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් සහල් වල මිල අඩු වීම නිසා සාපේක්ෂ මිල අඩු භාණ්ඩේ බවට සහල් පත් වෙනවා. එවිට පාරිභෝගිකයන් පාන් වෙනුවට සහල් ආදේශ කිරීමට පෙළඹෙනවා. මේ හේතුවෙන් සලකා බලන භාණ්ඩය නැත්නම් සහල් වල ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. ආදේශන ප්‍රතිවිපාක ක්‍රියාත්මක වෙන්නේ ওই ආකාරයට. ආදේශන ප්‍රතිවිපාකයේදී පාරිභෝගිකයා සෑම විටම මේ සාපේක්ෂ මිල පදනම් කරගෙන භාණ්ඩ ඉල්ලුම් කරනවා. අපි දන්නවා පාරිභෝගිකයෙක් කියලා කියන්නේ තාර්කික විදිහට පාරිභෝගිකයෙක් කියලා කියන්නේ තමා ගෙවන මුදලට උපරිම උපයෝගීතාවයක් ලබා ගැනීම කරුණෙන් තමයි ඔහු කටයුතු කරන්නේ. මෙහිදී ඔහු අනිවාර්යයෙන්ම සාපේක්ෂව මිල අඩු භාණ්ඩ තමයි වෙළඳ පොලේ මිලදී ගන්න. එතකොට සහල් වල මිල අඩුවීමකදී වෙනත් සහල් වෙනුවට වෙනත් ආදේශක භාණ්ඩ පරිභෝජනය කර හිටපු පාරිභෝගික සහල් වෙත ඇදීම. ඒ ඇදීම සඳහා හේතු වෙන්නේ ආදේශක අනිකුත් ආදේශක භාණ්ඩ වලට සාපේක්ෂව සහල් ලාභදායී භාණ්ඩයක් බැවින්. ඒ හේතුවෙන් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. අපි මේකට කියනවා ආදේශන ප්‍රතිවිපාකය කියලා කියනවා. ඊළඟට අපි බලමු මේ ආදායම් ප්‍රතිවිපාක කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා ගැනුම්කරුවන් සාමාන්‍ය භාණ්ඩයක් මිලදී ගනිද්දී ව්‍යාපාර සඳහා යම්කිසි මුදලක් ගෙවිය යුතුයි. හරි. එතකොට දරුවන් ඉතාමත් අවධාරණයෙන් මතක තබා ගතු කාරණයක් තියෙනවා. අපි මේ කතා කරන්නේ සලකා බලන භාණ්ඩයේ මිල. මෙහිදී සලකා බලන භාණ්ඩයේ මිල හැර අනිකුත් සියලුම සාධක ස්ථාවර පවතින්නේ. එතකොට පාරිභෝගිකයාගේ මුදල් ආදායම ස්ථාවරවයි පවතින්නේ. එතකොට භාණ්ඩයක මිල වෙනස් වීම නිසා පාරිභෝගිකයාගේ මූල්‍ය ආදායම එහෙම නැත්නම් මුදල් ආදායම ස්ථාවර මට්ටමක පැවතියත් මේ මිල වෙනස් වීම හේතුවෙන් පාරිභෝගිකයාගේ මූර්ත ආදායම එහෙම නැත්නම් කියනවා මේ ක්‍රය ශක්තියේ යම් යම් වෙනස් වීම හට ගන්න පුළුවන්. එතකොට මේ ක්‍රය ශක්තියේ හට ගන්නා වෙනස් වීමක් නිසා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. අපි ඒක හඳුන්වනවා ආදායම් ප්‍රතිවිපාකය කියලා. අපි නිදසුනක් විදිහට ගත්තොත් එහෙම සහල් කිලෝ එක මිල 40ක් පැවතියේදී යම්කිසි පුද්ගලයෙක් සහල් කිලෝ 25ක් මිලදී ගන්නවා නම් සහල් කිලෝ 25ක් මිලදී ගන්නවා නම් එතකොට අපි හිතන්න මෙම පාරිභෝගිකයාගේ මුදල් ආදායම රුපියල් 1000යි නම් ඔහුට තමාට අවශ්‍ය සහල් කිලෝ 25 සඳහා රුපියල් 1000ක මුදලක් වැය වෙනවා.
එතකොට මෙහිදී පාරිභෝගිකයාගේ මූර්ත ආදායම වෙන්නේ සහල් කිලෝ 25යි. එතකොට සහල් වල මිල රුපියල් 40 සිට 20 දක්වා අඩු වුණොත් එහෙම ඔහුට දැන් සහල් කිලෝ 25ක් මිලදී ගැනීම සඳහා වැය වන්නේ රුපියල් 500යි. රුපියල් 500යි වියදම් වෙනවා. එතකොට ඔහුට තවත් රුපියල් 500ක් ඉතිරි වෙනවා. ඔහුට මෙම වාසියක් වෙන්නේ අපි සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙච්ච හින්දා. එතකොට පාරිභෝගිකයාගේ මූර්ත ආදායම ඉහළ යනවා. මෙම පාරිභෝගිකයට පුළුවන් මේ ඉතිරි වූ මූර්ත ආදායම භාවිතා කරලා එහෙම නැත්නම් ඉතිරි වූ මූර්ත ආදායමට එක්ක වෙනත් භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් සහල්ව මිලදී ගන්න පුළුවන්. සහල් මිලදී ගන්න ඕන දැන් ඔහුට පෙරට වඩා සහල් ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන්. අපි දන්නවා මිල රුපියල් 40 දී ඔහු සහල් කිලෝ 25යි මිලදී ගත්තේ. එතකොට මිල රුපියල් 40 සිට 20 දක්වා අඩු වීම නිසා දැන් ඔහුට සහල් කිලෝ 50ක් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහු සහල් කිලෝ 25 නම් මිලදී ගන්නේ. තාමත් ඔහුට වැය වන්නේ තමන්ගේ මූල්‍ය ආදායමෙන් රුපියල් 500යි වැය වන්නේ. ඔහුට පුළුවන් තවත් රුපියල් 500ක් ඉතිරි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ රුපියල් 500 වෙනත් භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා භාවිත කරන්න පුළුවන්. මේ ආකාරයට යම්කිසි භාණ්ඩයක මිල අඩුවීම නිසා අපි දන්නවා දැන් එම භාණ්ඩයේ මිල අඩුවීම නිසා පාරිභෝගිකයාගේ මූර්ත ආදායමේ වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට මෙම මූර්ත ආදායමේ වැඩිවීම භාවිතා කළා ඔහු එම භාණ්ඩයම මිලදී ගන්නවා නම් අපි කියනවා එවැනි භාණ්ඩ හඳුනන එවැනි භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ කියලා. අපි මේ උදාහරණයක් ගත්තොත් එහෙම සහල් කිලෝ එකක මිල රුපියල් 40 සිට 20 දක්වා අඩු වෙනවා. මේ ප්‍රතිඵලයක් විදිහට ඔහුට රුපියල් 500ක් ඉතිරි වෙනවා. එතකොට මෙම ඉතිරි වෙන රුපියල් 500 භාවිතා කරලා ඔහු සහල්ව මිලදී ගන්නවා නම් අපි කියනවා සහල් කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක් කියලා. එහෙම නැත්නම් තව දිගට කියන්න පුළුවන් වැඩි වෙන මූර්ත ආදායම එම භාණ්ඩෙම මිලදී ගන්න යොදනවා නම් එවැනි භාණ්ඩ අපි හඳුන්වනවා සාමාන්‍ය භාණ්ඩ කියලා. මේ වැඩි වෙන මූර්ත ආදායම භාවිතා කරලා ඔහු සලකා බලන භාණ්ඩය මිලදී ගන්න නැතුව වෙනත් භාණ්ඩයක් මිලදී ගන්නවා නම් එවැනි භාණ්ඩ අපි හඳුන්වන්නේ බාල භාණ්ඩ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සහල් වල මිල රුපියල් 40 සිට 20 දක්වා අඩු වීම නිසා රුපියල් 500ක මුදලක් ඔහුට ඉතිරි වෙනවා. ඔහු මෙම රුපියල් 500 භාවිතා කළා සහල් මිලදී නොගෙන වෙනත් භාණ්ඩයක් මිලදී ගන්නවා නම් අපිට මේ සහල් කියන එක සාමාන්‍ය භාණ්ඩයක් විදිහට හඳුන්වන්න බෑ. අපි එම අවස්ථාවේදී සහල් හඳුන්වන්නේ බාල භාණ්ඩයක් කියලා. හේතුව වැඩි වෙන මූර්ත ආදායම ඔහු භාවිතා කරන්නේ වෙනත් භාණ්ඩය මිලදී ගැනීම සඳහා. ඒ අනුව අපිට භාණ්ඩයක මිල වෙනස් වීමේදී මුළු ප්‍රතිවිපාකයේ හැසිරීම අනුව භාණ්ඩ අපිට වර්ග කරලා දක්වන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම යම්කිසි භාණ්ඩයක මිල අඩුවීම නිසා ආදේශන හා ආදායම් ප්‍රතිවිපාකය හා මුළු හැසිරීම අනුව පහත ආකාරයට අපිට පුළුවන් භාණ්ඩ වර්ග 3ක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි සාමාන්‍ය භාණ්ඩ. සාමාන්‍ය භාණ්ඩයකදී මේ යුත්තේ මිල අඩුවීම නිසා ආදේශන ප්‍රතිවිපාක වැඩි වෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් යම්කිසි භාණ්ඩයක මිල අඩුවීම නිසා අනෙකුත් ආදේශන භාණ්ඩවල මිල ගණන් වලට සාපේක්ෂව සලකා බලන භාණ්ඩය ලාභදායී බැවින් පාරිභෝගිකයන් මිල අඩු වෙච්ච භාණ්ඩය වැඩි වැඩියෙන් පරිභෝජනය කරනවා. මේ නිසා ආදේශන ප්‍රතිවිපාකය ධනාගයක් ගන්නවා. උදාහරණයක් විදිහට උගලන්ට පේනවා ඇති යම්කිසි භාණ්ඩයක මිල අඩු වීම නිසා ආදේශන ප්‍රතිවිපාක ධන 10ක් වෙලා තියෙනවා. ඒ වගේම භාණ්ඩයේ මිල අඩු වීම නිසා පාරිභෝගිකයාගේ මූර්ත ආදායමේ වැඩිවීමක් සිද්ධ වෙනවා. එම මූර්ත ආදායම භාවිතා කළා මේ වැඩි වෙච්ච මූර්ත ආදායම භාවිතා කළා ඔහු එම භාණ්ඩෙම මිලදී ගන්නවා නම් ආදායම් ප්‍රතිවිපාකයක් ධනාගයක් ගන්නවා.
මේ විදිහට යම්කිසි භාණ්ඩයක මිල අඩුවීමකදී ආදේශන ප්‍රතිවිපාකය හා ආදායම් ප්‍රතිවිපාකය කියන ප්‍රතිවිපාක දෙකම ධනාගයක් ගන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මුළු ප්‍රතිවිපාකය ධනාගයක් ගන්නවා. මෙවැනි භාණ්ඩ අපි හඳුන්වන්නේ සාමාන්‍ය භාණ්ඩ විදිහට. දෙවෙනි එක භාණ්ඩයක මිල අඩුවීම නිසා ආදේශන ප්‍රතිවිපාකය ධනාගයක් ගන්න අතර හැබැයි වැඩි වෙන මූර්ත ආදායම මෙම පුද්ගලයා වෙනත් භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා භාවිතා කරනවා නම් ආදායම් ප්‍රතිවිපාකය අනිවාර්යෙන්ම ඍණාගයක් ගන්න. හේතුව තමයි ඔහුගේ මූර්ත ආදායම වැඩිවීම නිසා ඔහු උපරිම පරිභෝජනයට යන්නේ නැතුව ඔහු වෙනත් භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා පෙළඹෙනවා. එතකොට ආදායම් ප්‍රතිවිපාකය ඍණාගයක් ගන්නවා. මෙවැනි භාණ්ඩ අපි හඳුන්වන්නේ බාල භාණ්ඩ කියලා. මෙතනදී දරුවන් මතක තියාගන්න ඕනේ ඉතාමත්ම වැදගත් කාරණේ වෙන්නේ ඔබට පේනවා මිල අඩුවීමකදී ආදේශන ප්‍රතිවිපාකය ධන 10ක් වෙලා ආදායම් ප්‍රතිවිපාකය ඍණ 5ක් වෙලා තියෙනවා. අවසානයේ සමස්ත ප්‍රතිවිපාකය ධන 5ක් වෙලා තියෙනවා. නැත්නම් සමස්ත ප්‍රතිවිපාක අවසානයේ ධනාගයක් කරන් තියෙනවා. එතකොට ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාකය අඩු වගයක් ගන්න. මෙහිදී බලවත් වෙලා තියෙන්නේ ආදේශන ප්‍රතිවිපාකය. මෙවැනි භාණ්ඩ අපි හඳුන්වන්නේ බාල භාණ්ඩ විදියට. මෙතනදී විශේෂ කාරණය තමයි මිල අඩුවීම නිසා ආදායම් ප්‍රතිවිපාකය ඍණාගයක් අරන් තියෙනවා. හැබැයි ඍණ ආදායම් ප්‍රතිවිපාකය ධන ආදේශන ප්‍රතිවිපාකයේ ඉක්මවා නොයන නිසා අපි එවැනි භාණ්ඩ හඳුන්වන්නේ බාල භාණ්ඩ විදියට. ඊළඟ භාණ්ඩය ගිෆන් භාණ්ඩ. ගිෆන් භාණ්ඩයක තියෙන වැදගත්ම ලක්ෂණය එහෙම නැත්නම් ගිෆන් භාණ්ඩ සම්බන්ධයෙන් දරුවන් මතක තියාගත යුතු වැදගත්ම කාරණය වෙන්නේ ගිෆන් භාණ්ඩයක මිල අඩුවීමක මුළු ප්‍රතිවිපාකය ඍණාගයක් ගන්නවා. හැබැයි මුළු ප්‍රතිවිපාකයේ ඍණාගයක් ගන්නේ ආදායම් ප්‍රතිවිපාකයේ තිබෙන බලපෑම නිසා. මිල අඩුවීමකදී ආදේශන ප්‍රතිවිපාකය ධනාගයක් ගන්නවා. ඔබට පේනවා ඇති ධන 10ක් අරන් තියෙනවා. හැබැයි ආදායම් ප්‍රතිවිපාකය මේ ආදේශන ප්‍රතිවිපාකයේ ඉක්මවා යාමට සමත් වෙලා තියෙනවා. මෙම ආදායම් ප්‍රතිවිපාකය ඍණාගයක් ගන්නේ ඍණාගය වැඩි නිසා මුළු ප්‍රතිවිපාකය ඍණාගයක් කරන් තියෙනවා. එතකොට මෙවැනි භාණ්ඩ හඳුන්වන්නේ ගිෆන් භාණ්ඩ. එතකොට බාල භාණ්ඩයක් ගිෆන් භාණ්ඩයක් වීමට නම් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දේ තමයි ඍණ මිල අඩුවීමකදී ප්‍රතියගන්න මිල අඩුවීමකදී ඍණ ආදායම් ප්‍රතිවිපාකය ධන ආදේශන ප්‍රතිවිපාකයට වඩා බලවත් වෙනවා. ඒක නැත්නම් අපිට කියන්න පුළුවන් ධන ආදේශන ප්‍රතිවිපාකය කපා හැරීමට තරම් ඍණ ආදායම් ප්‍රතිවිපාකයේ බලවත් භාණ්ඩ හඳුනා ගන්න පුළුවන් ගිෆන් භාණ්ඩ කියලා. එතකොට ගිෆන් භාණ්ඩ ලෝකයට හඳුන්වා දෙන්නේ රොබර්ට් ගිෆන් නැමැති ආර්ථික විද්‍යාඥයා. ඒ නිසා අපි මෙම භාණ්ඩ හඳුන්වනවා ගිෆන් භාණ්ඩ කියලා හඳුන්වනවා. මේ දක්වා අපි කතා කරේ භාණ්ඩයක ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන මිල නැමැති සාධක තමයි අපි විශේෂයෙන් කතා කරේ. එතකොට කිසියම් භාණ්ඩයක ඉල්ලුම හා ඉල්ලුම් ප්‍රමාණය සහ මිල අතර සම්බන්ධතාවය නිරූපණය කරන්නේ ඉල්ලුම් නීතිය. ඒ වගේම භාණ්ඩයක ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන තවත් ඉතා වැදගත් සංකල්පයක් වැදගත් සාධකයක් වෙනවා පාරිභෝගික ආදායම. එතකොට පාරිභෝගික ආදායම වැඩි වෙනකොට බොහෝ භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම වැඩි වෙනවා. ඒ වගේම ඉල්ලුම අඩු වෙනකොට පාරිභෝගික ආදායම අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම අපිට මෙහිදී අවධාරණය කළ යුතු වැදගත් සාධකයක් වෙන්නේ නැත්නම් වැදගත් දෙයක් වෙන්නේ ආදායම වැඩි වන
සෑම විටම සෑම භාණ්ඩයකම මිල වැඩි වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒ ආකාරයට අපි ආදායමත් සමග භාණ්ඩ වර්ග තුනක් හඳුනා ගන්නවා. එකක් තමයි සාමාන්‍ය භාණ්ඩ. සාමාන්‍ය භාණ්ඩයක් කියලා කියන්නේ ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන, ආදායම අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන භාණ්ඩවලට අපි කියනවා සාමාන්‍ය භාණ්ඩ කියලා කියනවා. ඒ වගේම තමයි මෙන්න මේ බාල භාණ්ඩ. බාල භාණ්ඩයක් කියලා අපි හඳුන්වන්නේ ඉහළ ආදායම් මට්ටම් වලදී ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන භාණ්ඩ. ඒ කියන්නේ ආදායම වැඩි වෙනකොට සමහර අවස්ථාවලදී සමහර භාණ්ඩ සම්බන්ධයෙන් අපි ඉල්ලුම අඩු කරනවා. එවැනි භාණ්ඩ අපි හඳුන්වනවා බාල භාණ්ඩ විතරයි අපි හඳුන්වන්නේ. ඒ වගේම තවත් සමහර භාණ්ඩ තියෙනවා අපේ ආදායම කොච්චර වැඩි වුණත් අපි මේ භාණ්ඩය යම්කිසි නිශ්චිත ප්‍රමාණයක් දක්වා තමයි පරිභෝජනය කරන්නේ. ඉතින් එහාට අපේ ආදායම කොච්චර වැඩි වුණත් අපි වෙන භාණ්ඩ පරිභෝජනය කරන්න උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් ලුණු, සීනි ඒ වගේ දේවල් ගන්න පුළුවන්. අපේ ආදායම කොච්චර වැඩි වුණත් අපි ලුණු පරිභෝජනය කරන්න අපිට අවශ්‍ය ප්‍රමාණයට පමණයි. අපේ ආදායම වැඩි වුණා කියලා අපි අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු පාවිච්චි කරන්නේ නැහැ. ඒ ආකාරයට අපිට භාණ්ඩ වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන් පරිභෝග ආදායම අතරව. එතකොට පාරිභෝගිකයාගේ ආදායම හා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අතර පවතින්නේ අනුලෝම සම්බන්ධතාවය. එහෙම නැත්නම් ධන සම්බන්ධතාවය තමයි පවතින්නේ. ඒක තමයි පාරිභෝගිකයාගේ ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. පාරිභෝගිකයාගේ ආදායම අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අපි මෙහිදී බොහෝ විට සලකා බලන්නේ සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධය. ඒ වගේම සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් පාරිභෝගික ආදායම කෙරෙහි පාරිභෝගිකයාගේ සම්බන්ධිත භාණ්ඩ පාරිභෝගික ආදායම හා සමානව ඉල්ලුම් ප්‍රමාණය කෙරෙහි යම් බලපෑමක් කරනවා. අපි බලමු සම්බන්ධිත භාණ්ඩ කොහොමද බලපාන්නේ කියලා. අපිට සම්බන්ධිත භාණ්ඩ වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ආදේශක භාණ්ඩ, අනිත් එක තමයි අනුප්‍රක භාණ්ඩ. අපි ආදේශක භාණ්ඩයක් කියලා කියන්නේ එක් භාණ්ඩයක් වෙනුවට භාවිතා කරන්න පුළුවන් තවත් භාණ්ඩයක්. එහෙම නැත්නම් යම් කිසි භාණ්ඩයක් අපි මිලදී ගන්න අවස්ථාවේදී තවත් භාණ්ඩයක් සමග සංසන්දනය කරනවා නම් සංසන්දනය කරලා නම් ඒක මිලදී ගන්න එවැනි භාණ්ඩ අපි හඳුන්වනවා ආදේශක භාණ්ඩ කියලා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සහල් සහ පාන් ගත්තොත් එහෙම මේ දෙක එකිනෙකට ආදේශකයි. සහල් වල මිල ඉහළ මට්ටමක තිබෙන අවස්ථාවක සමහරක් වෙලාවට පාරිභෝගිකව පාන් පරිභෝජනය කරනවා. හේතුව සහල් වලට වඩා පාන් ලාභදායී නිසා. එතකොට පාන් මිල ඉහළ යන අවස්ථාවකදී සහල් වලට පාන් පරිභෝජනය කරන පාරිභෝගිකයෝ මාරු වෙන අවස්ථාවක් අපි දැකලා තියෙනවා. ඒ වගේ තමයි මේ ආදේශක භාණ්ඩ. එතකොට සලකා බලන භාණ්ඩයක් සමග සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය සමග සම්බන්ධතාවයක් පවතිනවා. එතකොට අපි මේ කතා කරන වෙලාවේ සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරව තිබියදී ආදේශක භාණ්ඩයක මිල ගණන් අඩු වුණොත් එහෙම සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. හේතුව සලකා බලන භාණ්ඩය ආදේශක භාණ්ඩයට සාපේක්ෂව මිල අධික බැවින් පාරිභෝගික ලාභදායී භාණ්ඩයකට මාරු වෙනවා. ඒ වගේම තමයි සලකා බලන භාණ්ඩය තුල ස්ථාවර තිබියදී ආදේශක භාණ්ඩයේ මිල ඉහළ යන අවස්ථාවලදී ආදේශක භාණ්ඩයට සාපේක්ෂව සලකා බලන භාණ්ඩයේ ලාභදායී බැවින් පාරිභෝගිකයෝ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරනවා. ඒ අකට ගත්තම ආදේශක භාණ්ඩවල මිල සහ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින්නේ අනුලෝම සම්බන්ධතාවයක් තමයි පවතින්නේ. හේතුව සලකා බලන භාණ්ඩයේ ආදේශක භාණ්ඩයේ මිල අඩු වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම ආදේශක භාණ්ඩයේ මිල ඉහළ යන අවස්ථාවලදී සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. අපිට පස්තා සරහනක් මගින් මේ විදිහට නිරූපණය කරගන්න පුළුවන්.
ඒ වගේම තමයි තවත් සම්බන්ධිත භාණ්ඩයක් තිබෙනවා. එම භාණ්ඩය අනුපූරක භාණ්ඩය. අනුපූරක භාණ්ඩයක් කියලා කියන්නේ එක් භාණ්ඩයක් එක් භාණ්ඩයක් පරිභෝජනය කිරීමේදී අනිවාර්යෙන් තවත් භාණ්ඩයක් පරිභෝජනය කරන්න සිද්ධ වෙන භාණ්ඩවලට අපි කියනවා අනුපූරක භාණ්ඩ කියලා කියනවා. එහෙම නැත්නම් තනිව පරිභෝජනය කළ නිහිත භාණ්ඩ වලට අපි කියනවා අනුපූරක භාණ්ඩ කියලා කියනවා. ඒකට අනුපූරක භාණ්ඩේ උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. පාන් සමග බටර් ගන්න පුළුවන්. හරි. එතකොට බටර් සමග තමයි අපි පාන් පරිභෝජනය කරන්නේ. එතකොට පාන් මිල ඉහළ යන අවස්ථාවකදී බටර් ඉල්ලුම අඩු කරනවා. හරි. ඒ වගේම පාන් මිල පහළ යන අවස්ථාවකදී බටර් ඉල්ලුම වැඩි කරනවා. එතකොට අනුපූරක භාණ්ඩ සමග තිබෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඒ වගේම තමයි යම්කිසි භාණ්ඩයක ඉල්ලුම තීරණය කරන තවත් සාධකයක් තමයි මේ පාරිභෝගිකයන් අනාගතය පිළිබඳව කරන අපේක්ෂා. එවනත් අපි කියනවා අනාගතය පිළිබඳ වර්තමානය කරන පුරෝගතනය. යම්කිසි පාරිභෝගිකයෙක් අනාගතයේදී යම්කිසි භාණ්ඩයක මිල ඉහළයි අපේක්ෂා කරනවා නම් ඔහු වර්තමානයේ ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි කරනවා. ඒ වගේම අනාගතයේදී මිල පහළ බසිනවා කියලා අපේක්ෂා කරනවා නම් ඔහු වර්තමානයේ ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරනවා. ඒ වගේම වෙළඳ පොලේ සිටින ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව නැත්නම් වෙළඳ පොලේ ප්‍රමාණය මත යම්කිසි භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය තීරණය වෙනවා. සාපේක්ෂව ජනගහනය වැඩි ප්‍රදේශයකට සාපේක්ෂව ජනගහනය අඩු ප්‍රදේශයක භාණ්ඩය සඳහා ඇති ඉල්ලුම පහළ මට්ටමක පවතී. ඒ වුණත් අපිට කියන්න පුළුවන් ජනගහනය වැඩිපුර ඉන්න ප්‍රදේශවල ඉල්ලුම වැඩි, ජනගහනය අඩු ප්‍රදේශවල ඉල්ලුම අඩු. ඒ වගේම තමයි පාරිභෝගිකයන්ගේ කැමැත්ත නැත්නම් පාරිභෝගිකයන්ගේ රුචිය. යම්කිසි භාණ්ඩයක් සඳහා පාරිභෝගිකයන්ගේ රුචිය ඉහළ අවස්ථාවලදී එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වන අතර රුචිය පහළ අවස්ථාවලදී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මේට අමතරව තව සාධක බලපානවා යම්කිසි තවත් සාධක කිහිපයක් බලපානවා භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි. අපිට දිස්සන විදිහේ සමාජ විද්‍යාත්මක සාධක, මනෝවිද්‍යාත්මක සාධක, රෝගී රාජ්‍ය අනපන, දේශපාලන සාධක, ආගමික සාධක මෙන්න මේ කරුණුත් බලපානවා යම්කිසි භාණ්ඩයක ඉල්ලුම තීරණය වීම කෙරෙහි. මේකට අපි කතා කරන්නේ පෞද්ගලික ඉල්ලුම් වක්‍රය හා වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය. අපි ගත්තොත් එහෙම පෞද්ගලික ඉල්ලුම කියලා කියන්නේ වෙළඳපොලේ සිටින එක් පාරිභෝගිකයන්ගේ ඉල්ලුම. වෙළඳපොළ ඉල්ලුම කියලා කියන්නේ වෙළඳපොලේ සිටින සියලුම පාරිභෝගිකයන්ගේ ඉල්ලුම. ඒ අනුව වෙළඳපොළ ඉල්ලුම සකස් වෙන්නේ පෞද්ගලික ඉල්ලුම් වල එකතුව. එතකොට අපිට පෞද්ගලික ඉල්ලුම් වක්‍රය ගොඩනගා ගැනීමේදී මුලින්ම අපිට ලේඛනයක් මගින් තොරතුරු දීලා තියෙන අවස්ථාවක අපිට පුළුවන් වෙළඳපොළ ඉල්ලුම් ලේඛනය ගොඩනගා ගන්න පුළුවන්. වෙළඳපොළ ඉල්ලුම් ලේඛනය ගොඩනගා ගන්නේ යම්කිසි මිලක් යටතේ වෙළඳපොලේ පාරිභෝගික දෙන්නෙක් ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් මේ ලිස්ට්‍රේ දැක්වෙන ආකාරයට මෙම භාණ්ඩය සඳහා X හා Y කියන පුද්ගලයන් දෙදෙනා පමණයි වෙළඳපොලේ සිටින්නේ. එතකොට මිල රුපියල් 50දී X එකක 100ක්ද Y එකක 60ක්ද ඉල්ලුම් කරනවා. එතකොට මිල රුපියල් 50දී සමස්ත වෙළඳපොලේ ඉල්ලුම් කරන ප්‍රමාණය ඒකට 160යි. මේ විදිහට අපිට මිල රුපියල් 100 දී ගත්තොත් එහෙම X ඉල්ලුම් කරනවා එකක 80ක්, Y ඉල්ලුම් කරන එකක 50ක්. මේ දෙදෙනාගේම එකතුවෙන් තමයි වෙළඳපොළ ඉල්ලුම හැදෙන්නේ. දෙදෙනාම ඉල්ලුම් කරන එකක 130ක් ඉල්ලුම් කරනවා. මේ විදිහට පෞද්ගලික ඉල්ලුම් ලේඛන 37ට එකතු කිරීමෙන් වෙළඳපොළ ඉල්ලුම් ලේඛනය අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ඒක හරහා මේ පෞද්ගලික ඉල්ලුම් ලේඛන එකතු කරලා අපිට වෙළඳපොළ ඉල්ලුම් ලේඛනය ගොඩනගා ගන්න පුළුවන්. එම දත්ත භාවිත කරලා අපිට මෙන්න මේ ආකාරයට වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය ගොඩනගා ගන්න පුළුවන්. මේකේ සඳහන් කළ යුතු තවත් තාමත්ම
වැදගත් සාධකයක් තියෙනවා, වැදගත් සංකල්පයක් තියෙනවා. ඒ තමයි පෞද්ගලික ඉල්ලුම් වක්‍ර සමීකරණ මගින් වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය විවපන්න කරගන්නවා. ඔය මේක නිදසුනක් ආකාරයෙන් සලකා බැලුවොත් එහෙම ඔබට පේනවා වෙළඳපොළේ සිටින්නේ පාරිභෝගිකයන් දෙදෙනෙක් x සහ y කියලා. එතකොට x ගේ ඉල්ලුම් වක්‍රයේ ඉල්ලුම් සමීකරණ දීලා තියෙනවා qd x සමානයි 12 4p කියලා. y ගේ ඉල්ලුම් ශ්‍රේණිය දීලා තියෙනවා qd y සමානයි 10 ඍණ 5p කියලා. මෙතනදී තිබෙන වැදගත්ම ලක්ෂණය තමයි මෙම වෙළඳපොළේ සිටින පුද්ගලයන් දෙදෙනාගේ ඉල්ලුම් සමීකරණ එකින් එක වෙනස්. එහෙම නැත්නම් අසමාන තත්ත්වයක් පවතී. එවැනි තත්ත්වයක් තුළදී අපි වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය තමයි මේ ගොඩනගන්න යන්නේ. එතකොට මුලින්ම අපි වෙළඳපොළ ඉල්ලුම් සමීකරණය ගොඩනගා ගන්නවා. ඒත් අපි දන්නවා වෙළඳපොළ ඉල්ලුම් සමීකරණය අපිට ගොඩනගා ගන්න වෙන්නේ මෙන්න මේ x කියන එක්කෙනාගේ y කියන එක්කෙනාගේ ඉල්ලුම් සමීකරණ දෙක එකට එකතු කිරීමේ මේ ආකාරයට අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙළඳපොළ ඉල්ලුම් සමීකරණය. වෙළඳපොළ ඉල්ලුම් සමීකරණය පදනම් කරගෙන අපි අපිට පුළුවන් ඕනේ නම් වෙළඳපොළේ ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරන්න පුළුවන්. මෙහිදී තාමත්ම වැදගත් කාරණය වෙන්නේ ඔබට පේනවා මේ x කියන පුද්ගලයාගේ සහ y කියන පුද්ගලයාගේ ඉල්ලුම් ශ්‍රේණිය එකිනෙකට වෙනස්. අපි ගත්තොත් එහෙම මේ x කියන පුද්ගලයා මෙම භාණ්ඩය ඉල්ලුම් කරන්නේ උපරිම මිල රුපියල් 3 දක්වා පමණයි. ඒ කියන්නේ ඒකක 12ක් හෝ ඉල්ලුම් කරන්නේ ඒකක බිඳුවක් හෝ ඉල්ලුම් කරන්නේ මිල රුපියල් 3 දෙන්නත් අපි මේකට කියනවා උපරිම ඉල්ලුම් මිල. හරි. x මෙම භාණ්ඩය ඉල්ලුම් කරන උපරිම මිල රුපියල් 3යි එන්නේ. අපි මේක උපරිම ඉල්ලුම් මිල අපි හොයාගන්න ඕන සමීකරණයක් මගින් මේ qd x කියන තැනට අපිට බිඳුව ආදේශ කරලා හොයාගන්න පුළුවන්. මෙන්න මේ x කියන පුද්ගලයා මේ භාණ්ඩයට ගෙවන්න කැමති උපරිම මිල කීයද කියලා. ඒ ආකාරයට අපිට y ගේ එකත් හොයාගන්න පුළුවන්. y වෙනුවට සඳහන් qd y වෙනුවට බිඳුව ආදේශ කරොත් එහෙම මෙයාගේ උපරිම ඉල්ලුම් මිල ඉන්නේ රුපියල් 2යි. මෙවැනි අවස්ථාවකදී වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය නිර්මාණය කිරීමේදී ඉතාමත් සැලකිලිමත් දක්වන්න ඕනේ. වෙළඳපොළේ සිටින පාරිභෝගිකයන් දෙදෙනාගේම උපරිම ඉල්ලුම් මිල අසමානයි. මෙවැනි අවස්ථාවකදී අපි මුලින්ම කරන්න ඕනේ වෙළඳපොළේ සිටින පාරිභෝගිකයන්ගේ වෙනම උපරිම ඉල්ලුම් මිල සොයා ගන්නවා. ඒ ආකාරයට මේ සොයාගෙන තියෙනවා. ඒ ආකාරයට අපිට ඇවිල්ලා තියෙනවා පිළිතුරු දෙකක්. එකක් තමයි x ගේ උපරිම ඉල්ලුම් මිල රුපියල් 3යි, y ගේ උපරිම මිල රුපියල් 2යි. ඒ අනුව අපි ඇන්දොත් එහෙම වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය මේ මිල රුපියල් 3 සිට 2 දක්වා කොටසෙන් නිරූපණය වන්නේ x ගේ පෞද්ගලික ඉල්ලුම. හේතුව මිල රුපියල් 2කින් ඉහළ මිල ගණන් වලදී y කිසිදු භාණ්ඩ ප්‍රමාණයක් ඉල්ලුම් කරන්නේ නැහැ. නැති නිසා මේ ආකාරයට තමයි අපිට අදින්න වෙන්නේ. නැත්නම් ප්‍රස්තාරගත කරන්න වෙන්නේ වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය. ඊළඟ කතා කරන සංකල්පය ඉල්ලුම සහ ඉල්ලුම් ප්‍රමාණය. ඔබට මේ ඉතාමත් පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා අපි අර්ථසරණක් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඉල්ලුම කියලා කියන්නේ වෙළඳපොළේ විකල්ප මිල ගණන් යටතේ පාරිභෝගිකයා මිලදී ගැනීම සඳහා කැමති ප්‍රමාණයක් අපි කියනවා ඉල්ලුමකට අපි හඳුන්වනවා.
ඉල්ලුම් ප්‍රමාණය කියලා කියන්නේ මේ සැලසුම් කරලා තිබෙන විකල්ප මිල ගණන් යටතේ සැලසුම් කරලා තිබෙන ප්‍රමාණයන් අතරින් යම්කිසි පාරිභෝගිකයෙක් තමා නිශ්චිත වශයෙන් මිලදී ගන්න ප්‍රමාණය තීරණය කරනවා එම මිලේදී පවතින ඉල්ලුම් ප්‍රමාණයට තමයි අපි කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය කියලා කියන්නේ. ඒ වගේම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම සඳහා බලපාන සාධක තිබෙනවා. එතකොට ඉල්ලුම් ප්‍රමාණය සෑම විටම ඉල්ලුම් වක්‍රය දිගේ ඉහළට හෝ පහළට යාමෙන් තමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ. ඔබට පේනවා තිරේ දිස්සෙනවා. මේ තියෙන අපගේ ඉල්ලුම් ශ්‍රිතේ මේ තියෙන. මේ ඉල්ලුම් ශ්‍රිතේ QD කියලා කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය. එතකොට මේ P කියලා කියන්නේ විචල්්‍ය සාධකය. මේක හැම වෙලාවෙම වෙනස් වෙනවා. අපි ඒකට මිල වෙනස් වෙන්න අරන වෙලාවට මිල වෙනස් වෙන්න අපේ මිල නිදහසේ තීරණය වෙන්න වෙන අවස්ථාවලදී අපි කියනවා මේ අනෙකුත් සියලුම සාධක ස්ථාවරයි කියලා කියන්නේ. එතකොට දරුවන්ට මතක තියාගන්න පුළුවන් තවත් එක ක්‍රමයක් තමයි ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීමකට සෑම විටම බලපාන්නේ මිලේ සිදුවන වෙනස් වීම. එතකොට මිල ගණන් පහළ යන අවස්ථාවලදී මිල ගණන් එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම මිල ඉහළ යන අවස්ථාවලදී මේ ප්‍රස්තාසරණ අනුව මිල 10 සිට 20 දක්වා ඉහළ යන අවස්ථාවලදී ඉල්ලුම් ප්‍රමාණය 100 සිට 50 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට මේක හඳුන්වනවා ඉල්ලුමේ සිදුවන සංකෝචනයක් කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි යම්කිසි භාණ්ඩයක මිල පහළ බහින අවස්ථාවලදී ගත්තොත් එහෙම මිල රුපියල් 20 සිට 10 දක්වා පහළ බහින අවස්ථාවලදී ඉල්ලුම් ප්‍රමාණය 50 සිට 100 දක්වා වැඩි වෙනවා. අපි මේක හඳුන්වනවා ඉල්ලුමේ සිදුවන ප්‍රසාරණයක් කියලා. එතකොට දරුවෝ මතක තියාගන්න ඕනේ වැදගත්ම සාධකය තමයි සෑම විටම ඉල්ලුමේ සංකෝචනයකට හෝ ඉල්ලුමේ ප්‍රසාරණයකට බලපාන්නේ සලකා බලන භාණ්ඩයේ මිලේ සිදුවන වෙනස තමයි බලපාන්නේ. එහෙම නැත්නම් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම සඳහා සෑම විටම බලපාන්නේ සලකා බලන භාණ්ඩයේ මිලේ සිදුවන වෙනස් වීම. ඒ වගේම ඉල්ලුමේ සිදුවන වෙනස් වීම අපි දැන් ඊළඟට කතා කරමු. ඔබට පේනවා මේ තියෙන්නේ ඉල්ලුම් සිතය. මේ ඉල්ලුම් සිතේ මේ P කියලා කියන්නේ ස්ථාවර සාධකය. එතකොට මේ අනිකුත් සාධක අපි හඳුන්වනවා විචල්්‍ය සාධක විදිහට. එතකොට සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරව තිබීදී අනෙකුත් සාධකයන්ගේ සිදුවන වෙනස් වීමකට අනුව ඉල්ලුම් වක්‍රය දකුණට හෝ වමට වෙතැන්වීම අපි හඳුන්වන්නේ ඉල්ලුමේ සිදුවන වෙනස් වීමක් විදිහට. එතකොට ඉල්ලුමේ වැඩිවීමකදී සිදුවන්නේ ඉල්ලුම් වක්‍රය දකුණට වෙතැන්වෙනවා. ඉල්ලුමේ අඩුවීමකදී සිදුවන්නේ ඉල්ලුම් වක්‍රය වම් පැත්තට වෙතැන්වෙනවා. ඒ වගේම ඔබට පේනවා ඉල්ලුම් වක්‍රයක් දකුණට විතැන්වීම සඳහා බලපාන හේතු හා ඉල්ලුම් වක්‍රයක් වමට විතැන්වීම සඳහා බලපාන හේතු කිහිපයක් ඔබට සටහන් කරලා තියෙනවා. මේ ඔබ සටහන් කරගන්න. ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වීම කෙරෙහි බලපාන හේතු එහෙම නැත්නම් ඉල්ලුම වැඩිවීම කෙරෙහි බලපාන හේතු තමයි ආදේශන භාණ්ඩයක මිල වැඩිවීම, ඒ වගේම අනුපූරක භාණ්ඩයක මිල වැඩිවීම, පාරිභෝගික ආදායම වැඩිවීම. මේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ සාමාන්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන්. ඒක පාරිභෝගිකයන්ගේ රුචිය වැඩි. ඒ වගේම තමයි ඉල්ලුම් වක්‍රය වමට විතැන්වීම. නැත්නම් ඉල්ලුම අධිවේග සමග බලපාන සාධක තිබෙනවා. ආදේශක භාණ්ඩයක මිල අඩුවීම, අනුපූරක භාණ්ඩයක මිල වැඩිවීම, ඒ වගේම පාරිභෝගික රුචිය අඩුවීම මෙන්න මෙවැනි සාධක බලපානවා. අපි මේ වෙද්දී ඉල්ලුම ගැන කතා කරන්නේ. එතකොට අපි කතා කරා යම්කිසි භාණ්ඩයක ඉල්ලුම තීරණය වෙන සාධක කීපයක් අපි කතා කරා. මේ අතරින් ඔබට යම්කිසි අවබෝධයක් තිබෙනවා දැන් යම්කිසි පාරිභෝගිකයෙක් යම්කිසි භාණ්ඩයක් මිලදී ගැනීමේදී
මූලික වශයෙන් නැත්නම් මුලින්ම එම භාණ්ඩයේ මිල සම්බන්ධය තමයි ඊටම සැලකිල්ල දක්වන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් යම් කිසි භාණ්ඩයක ඉල්ලුම රඳා පවතින්නේ ඔය භාණ්ඩයේ මිල මත කියලා. හැබැයි මේක සෑම විටම එසේ වෙන්නේ සමහර භාණ්ඩ සම්බන්ධයෙන් වෙනස් වෙනවා. නමුත් පොදුවේ අපිට කියන්න පුළුවන් වැඩි භාණ්ඩ සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම එම භාණ්ඩයේ මිල මත තමයි ඉල්ලුම රඳා පවතින්නේ. එතකොට යම්කිසි භාණ්ඩයක මිල ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවත්න සම්බන්ධතාවය නිරූපණය කරන්නේ ඉල්ලුම් නීතිය. කෙනෙකුට තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙළඳපොළක් තුළ තිබෙන සෑම භාණ්ඩයක්ම එහෙම නැත්නම් ඉල්ලුම ඇතිවන සෑම අවස්ථාවකම මෙන්න මේ ඉල්ලුම් නීතිය තුළින් නිරූපණය වෙනවාද කියන එක. හැබැයි එසේ නොවන අවස්ථා නැද්ද? අපි ඊළඟ කතා කරන්න යන්නේ ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා. එහෙම නැත්නම් ඉල්ලුම් නීතියට පටහැනි භාණ්ඩ ඉල්ලුම් කරන අවස්ථා. එවැනි අවස්ථා හතරක් අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ගිෆන් භාණ්ඩ සම්බන්ධය. දෙවෙනි එක සමපේක්ෂණ ඉල්ලුම. තුන්වෙනි එක පුහුමානය මත ඉල්ලුම. එහෙම නැත්නම් අපි කියනවා මිල අධික භාණ්ඩ පරිභෝජනයට ඇති කැමැත්ත මත ඉල්ලුම. හතරවෙනි එක භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය මත මිල තීරණය කොට ඉල්ලුම් කිරීම. මෙවැනි අවස්ථා මේ අවස්ථා හතර සම්බන්ධයෙන් ගත්තොත් එහෙම යම්කිසි භාණ්ඩයක ඉල්ලුම රඳා පවතින්නේ ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවක්. අපි ගත්තොත් එහෙම එකිනෙක ගත්තොත් එහෙම ගිෆන් භාණ්ඩයක් සම්බන්ධයෙන් ගිෆන් භාණ්ඩයක් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ගිෆන් භාණ්ඩයකදී සිදුවන්නේ භාණ්ඩයේ මිල අඩුවන අවස්ථාවලදී ඉල්ලුම් ප්‍රමාණයක් අඩු වෙනවා. එතකොට මෙවැනි අවස්ථාවක් ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවක්. ඒ වගේම තමයි ගිෆන් භාණ්ඩයක් මෙවැනි තත්ත්වයක් ඇතිවීම සඳහා ප්‍රධාන හේතු ටිකක් බලපානවා. එකක් තමයි එබඳු භාණ්ඩයක ගිෆන් භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාක අපි දන්නවා ඍණ වෙලා මුළු ප්‍රතිවිපාකය ඍණ වීම නිසා මේක ඉල්ලුම් නීතියට පටහැනි අරුයි කටයුතු කරනවා. ඒ වගේම තමයි ගිෆන් භාණ්ඩයක තියෙන තවත් ඉතාම ප්‍රතිකර ලක්ෂණයක් තමයි එබඳු භාණ්ඩ එහෙම නැත්නම් ගිෆන් භාණ්ඩ අඩු ආදාය ලාභීන්ගේ ප්‍රධාන පරිභෝජක භාණ්ඩය. එතකොට මේක ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවක් වෙන්නේ මෙන්න මේ ආදායම් ප්‍රතිවිපාකයේ හටගන්න ඍණ ආදායම් ප්‍රතිවිපාක නිසා තමයි ඉල්ලුම් නීතියට පටහැනි තත්ත්වයක් වෙන්නේ. හැබැයි ගිෆන් භාණ්ඩය මුලින්ම බාල භාණ්ඩ ගණයට තමයි අයත් වෙන්නේ. එතකොට අපි දන්නවා බාල භාණ්ඩයක තිබෙන්නේ ඍණ ආදායම් ප්‍රතිවිපාකයක් තිබෙන්නේ. නමුත් ඍණ ආදායම් ප්‍රතිවිපාකයේ ධන ආදේශන ප්‍රතිවිපාකයේ ඉක්මවා යන්නේ නැහැ. ඉක්මවා යන අවස්ථාවේදී එවැනි භාණ්ඩ අපි හඳුන්වන්නේ ගිෆන් භාණ්ඩ කියලා. ඒකට ගිෆන් භාණ්ඩ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ගිෆන් භාණ්ඩ ක්‍රියාත්මක වෙන්නේ ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාව. ඒ වගේම තමයි සමපේක්ෂණ ඉල්ලුම මත සිදු කරන භාණ්ඩ තිබෙනවා. එහෙම නැත්නම් ලාභ ලැබීමේ චේතනාවේ භාණ්ඩවලට ඉල්ලුම අපි හඳුන්වනවා සමපේක්ෂණ ඉල්ලුම කියලා. භාණ්ඩවල මිල ඉහළ යන අවස්ථාවලදී ඉදිරියේදී තවත් මිල ඉහළ යතේ අපේක්ෂාවෙන් වර්තමානයේ එකී භාණ්ඩ මිලට ගැනීම වාසිදායක බැවින් සමහර භාණ්ඩ සම්බන්ධ ඉල්ලුමක් ඇතන. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ඉඩම් වාහන වගේ දේවල් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම වර්තමානයේ මිල ඉහළ ගියත් ඒ වගේ ඉල්ලුම් ප්‍රමාණය අඩු කිරීමක් කරන්නේ නැහැ. හේතුව පාරිභෝගික හිතනවා අනාගතයේදී තවත් මිල ඉහළ යයි කියලා වර්තමානයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරනවා. ඒ වගේම සමහර භාණ්ඩ තියෙනවා උපමානය මත එහෙම නැත්නම් සමාජ තත්ත්වය පෙන්වන්න භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනවා. මෙවැනි භාණ්ඩ ඉල්ලුම් කරන්නේ එම භාණ්ඩයෙන් ලැබෙන එම භාණ්ඩ පරිභෝජනය කිරීමෙන් ලැබෙන ද්‍රව්‍යාත්මක සුබ සාධනය නිසාම නොවේ. හුදෙක්ම
මිල අධික බැවින්ය. එම භාණ්ඩ පාරිභෝජනය කිරීමෙන් අන් අයන් එහෙම නැත්නම් දැන් මේ භාණ්ඩ පාරිභෝජනය කිරීම හරහා පාරිභෝජනය කරන පුද්ගලයන් හඟවනවා ඔවුන් අන් අයට වඩා තත්ත්වයෙන් ඉහළ තත්ත්වයෙන් උසස් කියන එක පෙන්වුම් කරන්න තමයි මෙවැනි භාණ්ඩ වුන් පරිභෝජනය කරන්නේ. උදාහරණයකට අපි ගන්න පුළුවන් මේ ප්‍රදර්ශනාත්මක භාණ්ඩ. හරි. එතකොට මොවුන් මේ භාණ්ඩ පාරිභෝජනය කිරීම තුළින් තෘප්තියක් නොලැබුවත් ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ තමන්ගේ සමාජ තත්ත්වය පෙන්වු කිරීම තමයි අරමුණ වෙන්නේ. එතකොට මෙවැනි භාණ්ඩ මිල වැඩි අවස්ථාවකදී පමණයි පාරිභෝගිකයෝ පාරිභෝජනය කරන්නේ. මෙවැනි අවස්ථාවක මේ මිල අඩු වන අවස්ථාවකදී මෙවැනි භාණ්ඩ පාරිභෝජනයෙන් වැළකී සිටිනවා. යනවා ඇතැම් විට පාරිභෝගිකයන් යම් භාණ්ඩවල ගුණාත්මක බව භාණ්ඩයේ මිල මත තීරණය වෙනවා කියලා හිතනවා. එතකොට ඇතම් පාරිභෝගිකයන් භාණ්ඩවල ගුණාත්මක බව ඒවයි මිල මත තීරණය කිරීම පුරුදු වෙ සිටි. මෙවැනි භාණ්ඩ සම්බන්ධයෙන් මිල අඩු වන අවස්ථාවකදී පාරිභෝජනය වැඩි කරන්න එහෙම නැත්නම් ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි කරන්නේ. ඔවුන් හිතන්නේ යම් කිසි අඩු මිලකට භාණ්ඩ ප්‍රමාණයක් තිබෙනවා නම් එවැනි භාණ්ඩ ගුණාත්මකයෙන් අඩු වේ යයි සිතා ඔවුන් ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරනවා. උසස් පෙළ උසේදී තිබෙන වෙළඳපොළ ආර්ථික පද්ධතියේ ඉල්ලුම් සැපයීම නම්‍යතාවය හා සමතුලිත විශ්ලේෂණය කියන වැඩේ එහෙම නැත්නම් ඔබගේ විෂය නිර්දේශයේ තිබෙන දෙවෙනි පාඩමේ ඉල්ලුම කියන සංකල්පය අපි සාකච්ඡා කරා. මේ ඉදිරියට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපි සාමාන්‍යයෙන් පන්ති කාමරය තුළදී සාකච්ඡා කරන සියලුම විෂය කරුණු ඒ ආකාරයෙන්ම මේදී අපි සාකච්ඡා කරන්න බැහැ තාක්ෂණික ගැටලු නිසා. නමුත් ඔබගේ විෂය නිර්දේශයෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් මෙහිදී මාවරණය කළ තිබෙනවා. ඒ වගේම මා විසින් පන්ති පවත්වනු ලබන ආයතන ඕනෑම ආයතනයකින් ඔබට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි වෙළඳපොළ ආර්ථිකයට අදාළ සම්පූර්ණ විෂය ආවරණය වන පරිදි මා විසින් සකස් කළ තිබෙන නිබන්ධනය ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඒ සඳහා තිරේ දිස්වන ආයතන වලින් ඔබට විමසීමක් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින් ආයතන හා සම්බන්ධ වෙලා ඔබට පුළුවන් සම්පූර්ණ නිබන්ධනය ලබා ගන්න. ඉතින් අපි කතා කරා ඉල්ලුම් කියන සංකල්පය මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඒ වගේම තාක්ෂණික ගැටලු ඇති වෙන්න පුළුවන්. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තවත් ආර්ථික විද්‍යාව සම්බන්ධ පාඩම් වගේම ගැටලු හා සංකීර්ණ සංකල්ප කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ආකාරයට. ඒ නිසා ඔබ නිරන්තරයෙන්ම දිගින් දිගටම අපහා රැඳී සිටින්න. ඉතින් තවත් මෙවැනි වීඩියෝ කොටයකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක්.